හොඳයි දරුවනේ පසුගිය පාඩමෙන් මම ගෙනාවා ওই දරුවන්ට අන්වීක්ෂ භාවිතය කොහොමද සිද්ධ කරන්න කියලා. එතකොට ඒ සෛලීය පදනමේ මූලිකම කොටස අදත් සෛලීය පදනමේම සෛලීය ඉන්ද්‍රියකා පිළිබඳ විශේෂ පාඩමකට තමයි ඔබ මේ එක්වන්නේ. දැන් අද පාඩමේදී විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමතියි අද අපි කතා කරනවා සෛල වාදය ගැන. ඒ වගේම සෛල විද්‍යාවේ ඉතිහාසය ගැන සියලුම සෛලවල තියෙන මූලික ලක්ෂණ පොදු ලක්ෂණ මොනවද කියන එක. ඒ වගේම ප්ලාස්ම පටලයේ ව්‍යුහය ඒ ව්‍යුහය පැහැදිලි කරන විශේෂ ආකෘතියක් තියෙනවා සහ ප්ලාස්ම පටලයේ කෘත්‍යයන් ගැන මේ පාඩමෙන් සාකච්ඡා වෙනවා. දැන් අපි හැමෝම දන්න දෙයක් තමයි ජීවින්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලය. ඒක අපි පොඩි පන්තිවලදීත් ඉගෙනගෙන තියෙනවා. මේ පාඩම තුලදීත් ඒක නැවතත් පැහැදිලි කරනවා. ඕනම ජීවියෙක් නිර්මාණය වෙලා තියෙන කුඩාම තැනුම් ඒකකය සෛලය. ඒ නිසා අපි කියනවා ජීවින්ගේ මූලික ව්‍යුහමය ඒකකය සෛලය කියලා. ඒ වගේම ඕනම ජීවියෙක්ගේ යම්කිසි කාර්යයක් එහෙම නැත්නම් කෘත්‍යයක් ඉටු කිරීමට හැකියාව තියෙන කුඩාම ඒකකය තමයි සෛලය. ඒ නිසා කියනවා ජීවින්ගේ මූලික කෘත්‍යමය ඒකකයේ සෛලය. ඒ අනුව මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය වෙන්නේ සෛලය. ලෝකයේ අපිට දකින්න ලැබෙන ජීවින්ගෙන් සමහර ජීවින් ඒක සෛලිකයි. එයාගේ මුළු දේහයම කියන්නේ එක තනි සෛලයක්. එහෙම ජීවින් රාශියක් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඇමීබා, පැරමීසියම් මේ වගේ ජීවින්ගේ සමස්ත දේහයම කියන්නේ එක තනි සෛලයක්. නමුත් ශාකයක්, මිනිසා වගේ ජීවියෙක් වෙනත් සතෙක් ගත්තොත් ඒ ජීවින්ගේ සමස්ත දේහය නිර්මාණය වෙලා තියෙන්නේ සෛල විශාල ප්‍රමාණයකින්. සෛල බිලියන ට්‍රිලියන සංඛ්‍යාවකින් තමයි දේහයක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම ජීවීන්ව ජීව විද්‍යාවේදී හඳුන්වන්නේ බහුසෛලික ජීවීන් කියලා. බහුසෛලික ජීවීන්. දැන් මේ වෛරස් වගේ ජීවීන් මේගොල්ලන්ව ගත්තම ඇත්තටම පැහැදිලිව ජීවීන් කියලා අර්ථ දක්වන්නත් බෑ. ජීව විද්‍යාවේදී වෛරස් ගැන තව කාණ්ඩයක් ඉන්නවා ප්‍රියෝන කියලා. මේ කාණ්ඩ දෙකම සලකන්නේ අජීවීන් කියලා. නමුත් ඔවුන් සතුව ඇතැම් ජීව ලක්ෂණ නිරූපණය වන නිසා ජීව විද්‍යාව තුළදී ඔවුන්වත් අපි ඉගෙන ගැනීමට ලක් කරනවා. අපි ඒ අය ගැනත් හදාරනවා. වෛරස් ප්‍රියෝන වගේ කාණ්ඩ සලකන්නේ අසෛලීය කාණ්ඩ කියලා. ඒ අයට සෛලීය සංවිධානයක් නැහැ. ඒ අය ඒක සෛලිකත් නෙමෙයි, බහුසෛලිකත් නෙමෙයි. ඒ නොවන කාණ්ඩ අසෛලික කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. එතකොට වෛරස ප්‍රියෝන කියන කාණ්ඩ දෙකම අසෛලීය කියන කාණ්ඩයට අයිති වෙනවා. දැන් අද අපි මුලින්ම කතා කරන්නේ සෛලවාදය ගැන. සෛලවාදය කියන මාතෘකාවට එන්න කලින් මූලික හැඳින්වීමක් විෂය නිර්දේශයට අනුකූලව මම ඉදිරිපත් කරන්න කැමතියි. සියලු ජීවීන් සෛල වලින් සෑදී ඇත. හැම ජීවියෙක්ම හැදිලා තියෙන්නේ සෛල වලින්. ඒක සෛලික ජීවියෙකු වන කවුද මේ? ක්ලැමිඩමොනාස් හෝ ඊස්ට්. මේ ඊස්ට් කියන ජීවියාව ගොඩක් අය විශ්වාස කරන්නේ, ගොඩක් අය දන්නේ බැක්ටීරියාවෙක් කියලා. ඒ විෂය කරුණ සම්පූර්ණයෙන්ම වැරදි. ගොඩක් ළමයින්ගෙන් ඇහුවොත් ඊස්ට් කියන්නේ කවුද කියලා බැක්ටීරියාවෙක් කියන පිළිතුර තමයි ලැබෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම ඊස්ට් කියන්නේ දිලීර කාණ්ඩයට අයිති ඒකසෛලික දිලීරයක්. මේ ඊස්ට් විද්‍යාත්මක නාමයක් තියෙනවා. ඊස්ට් කියන්නේ සාමාන්‍ය නාමය, පොදු නාමය. නමුත් ඊස්ට්ගේ විද්‍යාත්මක නාමය තමයි සැකරොමයිසස් සෙරවිසියේ. ගණනාමය සැකරොමයිසස්, සුළු නාමය නැත්නම් විශේෂිත නාමය සෙරවිසියේ. ඒ ගැනත් මතක තියාගන්න. එතකොට ඒකසෛලික ජීවියෙකු වන ක්ලැමිඩමොනාස් හෝ ඊස්ට්, ඒ වගේම බහුසෛලික ජීවීන් වන ශාකයක්, එහෙම නැත්නම් සත්වයෙකු සෑදිය හැකි හෝ ජීවී ලෙස සැලකිය හැකි මූලිකම ඒකකය, කුඩාම ඒකකය සෛලය. ඒ අනුව කියන්න පුළුවන් ජීවයේ මූලිකම ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලය. ද්‍රව්‍යවල සෛලයක් මගින් නිරූපණය වන සංවිධාන මට්ටම මගින් ජීවයේ සියලු ලාක්ෂණික ලක්ෂණ පෙන්වයි. සෛලයකට පුළුවන් සියලුම ජීව ලක්ෂණ පෙන්වන්න, නිරූපණය කරන්න. ඒකසෛලික ජීවියෙකුගේ හෝ බහුසෛලික ශාක සත්වයන්ගේ වුවද සෛලයට පහළ මට්ටමක් ජීවී ලෙස සැලකිය නොහැක. ඒකසෛලිකයන්ගේ වුණත් බහුසෛලික ශාකයක සත්වයෙක්ගේ වුණත් සෛලයට වඩා පහළ මට්ටම් තියෙනවා. නමුත් ඒ මට්ටම් අපි ජීවී මට්ටමක් කියලා සලකන්නේ.
එතකොට ජීවය ගැබ් වෙලා තියෙන ජීවය අන්තර්ගත වෙන කුඩාම මට්ටම තමයි සෛලය. දැන් සෛලයට වඩා පහළ මට්ටම් ගැන ජීව විද්‍යාව හඳුන්වා දීම කියන පාඩමේදී අපි සාකච්ඡා කරා. සෛලයට කලින් තියෙනවා ඉන්ද්‍රියිකා. ඉන්ද්‍රියිකා වලට කලින් තියෙනවා අණු. හැබැයි මේ අණු සහ ඉන්ද්‍රියිකා කියන මට්ටම් දෙකම මේ සංවිධාන මට්ටම් දෙකම ජීවය අන්තර්ගත මට්ටම් කියලා සලකන්නේ නැහැ. ජීවය අන්තර්ගත වෙන සරලම ප්‍රාථමිකම මට්ටම තමයි සෛලය. ඒ ගැනයි මේ සඳහන් කළේ. දැන් මම ඊළඟට සූදානම් වෙන්නේ සෛල විද්‍යාවේ ඉතිහාසය ගැන මූලික කාරණා වගයක් දරුවන්ට පැහැදිලි කරලා දෙන්න. මේව ගැනත් දරුවන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නවලට වාර විභාගවල උසස් පෙළ ජීව විද්‍යා විභාගයේදී මෙවැනි ප්‍රශ්න යොමු කරන්න පුළුවන් විෂය කරුණු තමයි මේවා. දැන් රොබර්ට් හුක් ඔබට දකින්න පුළුවන්. රොබර්ට් හුක් 1665 දී ඔහු ඉදිරිපත් කරා යම්කිසි ජීව විද්‍යාවට අදාළ වැදගත් කරුණක්. ඒ තමයි රොබර්ට් හුක් විසින් සරල අන්වීක්ෂයක් භාවිතා කරලා වල්ක පටකයක තුනී ඡේදයක් තමන්ගේ මේ සරල අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරා. ළමෙක්ට ගැටලුවක් එන්න පුළුවන් මොකද්ද වල්ක පටකයක් කියන්නේ කියලා. බොහෝ අය මේ නම් වලින් විතරක් පාඩම් කරගෙන ඉන්නවා. නමුත් මේකේ සැබෑ වචනාර්ථය දන්නේ නැහැ. වල්ක පටකය කියලා අදහස් කරන්නේ දරුවනේ ශාකයක පොත්තක් නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන් දායක වෙනවා පටක ස්තර 7ක්. පොත්ත කියන්නේ හරිම සියුම් ව්‍යුහයක්. නමුත් ඒ පොත්ත නිර්මාණය වීම සඳහා ශාක පටක ස්තර 7ක් දායක වෙනවා. ඒ 7න් එකක් තමයි දරුවනේ වල්කය කියන්නේ. එතකොට පොත්ත නිර්මාණය වෙන්න දායක වෙන සෛල ස්තර 7න් එක කොටසක් තමයි එක ස්තරයක් තමයි වල්කය කියන්නේ. ඉතින් වල්ක පටකයකින් තුනී ඡේදයක් අරගෙන ඒක නිදර්ශක කතාවක් බවට පත් කරලා සරල අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරා. එතකොට මේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයාට දකින්න ලැබුණා ඒ අන්වීක්ෂයෙන් දර්ශන පතය තුල දකින්න ලැබුණා මීවද හැඩති කුටීර සමූහයක්. මේ තියෙන්නේ ඊට අදාළ විද්‍යාඥයින් පසු කාලයක සොයාගත්ත රූප සටහන. මෙවැනි රූපයක් තමයි රොබර්ට් හුක් විද්‍යාඥයාට දකින්න ලැබුණේ. ඔහු විසින් මෙවැනි එක කුඩා කුටීරයක් නම් කරනු ලැබුවා සෙල් කියලා. මේ සෙල් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ වර්තමානයේදී අපි සාකච්ඡා කරන සෛලය. එතකොට සෛලය එහෙම නැත්නම් සෙල් යන පදය ජීව විද්‍යා ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය හිමි වෙන්නේ රොබර්ට් හුක් නැමැති විද්‍යාඥයාට. බලන්න සරල අන්වීක්ෂයක් මගින් වල්කයක් නැත්නම් වල්ක පටකයක් පරීක්ෂා කර මූලික ඒකකයේ හැඳින්වීමට සෛල යන පදය හඳුන්වා දෙන ලදී. ඒ නිසා සෛලය හඳුන්වා දීමේ ගෞරවය හිමි වෙන්නේ රොබර්ට් හුක් නැමැති විද්‍යාඥයාට. ඊළඟට සෛල ඉතිහාසයේ අපිට මුණ ගැහෙන ඊළඟ වැදගත් පුද්ගලයා රොබර්ට් හුක් විද්‍යාඥයාගේ සමකාලීන පුද්ගලයෙක් තමයි මේ රූප සටහනෙන් ඡායාරූපයෙන් ඔබට දැක්වෙන්නේ. ඒ තමයි ඕලන්ද ජාතික පුද්ගලයෙක් ඇන්ටන් වෑන් ලීවෑන් හුක්. ඇන්ටන් වෑන් ලීවෑන් හුක් රොබර්ට් හුක්ගේ සමකාලීනයෙකු වන ඇන්ටන් වෑන් ලීවෑන් හුක්. මෙතුමා ඇත්තටම ජීව විද්‍යාඥයෙක්ම නෙමෙයි. මොහු රෙදිපිලි වෙළෙන්දෙක් වශයෙන් තමයි ඕලන්දේ ප්‍රසිද්ධ ප්‍රකට වෙලා තියෙන්නේ. ප්‍රභු පැලැන්තියේ පවුලකින් උපත ලැබු ධනවත් පුද්ගලයෙක්. මොහුගේ විනෝදාංශය උනේ විශේෂම වීදුරු කාච භාවිතා කරලා විවිධ ඇටවුම් උපකරණ නිර්මාණය කිරීම. ඒ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මුල්ම අන්වීක්ෂය නිර්මාණය කරේ. එනිසා මුල්ම අන්වීක්ෂය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ මේ ඕලන්ද ජාතික ඇන්ටන් වෑන් ලීවෑන් හුක් කියන පුද්ගලයාට. මොහු විසින් තමන්ගේ උද්‍යාන භූමියේ පැවති පොකුණක ජල සාම්පලයක් ජල බින්දු කීපයක් වීදුරු කදාවකට අරගෙන තමන් නිර්මාණය කරපු මේ අලුත් උපකරණය වන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරා. ඔහු පුදුමයට පත් කරවමින් ඔහුට දර්ශන පතය තුල දකින්න ලැබුණේ නලියමින් චලන දක්වන යම්කිසි ජීවීන් කාණ්ඩයක්. වහාම ඒ දකින්න ලැබුණු දර්ශන පතයට අදාළව දකින්න ලැබුණු ඒ රූපය ඔහු විසින් ඔහුගේ වාර්තා පොතේ විස්තරාත්මකව සටහන් කරා. පසු කාලිනව මේ වාර්තා පොත් නූතන විද්‍යාඥයින්ට මුණ ගැහුණට පස්සේ එදා ඇන්ටන් වෑන් ලීවෑන් හුක් ඇඳලා තිබුණේ වර්තමානයේදී එවුග්ලිනා සහ
බැක්ටීරියාවන්ට සමාන රූප සටහන්. ඒ අනුව වර්තමාන විද්‍යාඥයින් නිගමනය කරනවා එදා ඇන්ටන් වෑන් ලීවෑන් හුක් විසින් නිරීක්ෂණය කරේ එවුග්ලිනා සහ බැක්ටීරියා. මේ දෙදෙනාම එවුග්ලිනා සහ බැක්ටීරියාවන් ඒක සෛලිකයන්. ඔවුන්ට සමාන රූප සටහන් තමයි ඇන්ටන් වෑන් ලීවෑන් හුක්ගේ සටහන් පොත්වලින් දකින්න ලැබුණේ. එතකොට රොබර්ට් හුක්ගේ සමකාලීනයෙක් වෙච්ච ඇන්ටන් වෑන් ලීවෑන් හුක් විසින් ඒකසෛලික ජීවීන් වන එවුග්ලිනා බැක්ටීරියා පිළිබඳව පළමුවෙන්ම නිරීක්ෂණය කරලා විස්තර සහිතව වාර්තා සටහන් තැබුවා. ඊළඟ විද්‍යාඥයා මතායස් ස්ලයිඩන් 1831 දී ඔහුගේ අදහස් ඉදිරිපත් කළා. මතායස් ස්ලයිඩන් කියන්නේ දරුවනේ ශාක පිළිබඳව හසල දැනුමක් තිබුණු ශාක සම්බන්ධ පර්යේෂණ ගණනාවක නිරත වෙච්ච උද්භිද විද්‍යාඥයෙක්. ශාක විද්‍යාවටම තමයි උද්භිද විද්‍යාව කියන්නේ කියලා අපි ජීව විද්‍යාව හඳුන්වා දීමේ පාඩමේදී ඔබට සඳහන් කළා. එතකොට ශාක පටක පිළිබඳව මොහු පුළුල් ලෙස අධ්‍යයනය කළා. ශාක පටක පිළිබඳ සෑහෙන ගැඹුරට හැදෑරීමක් අධ්‍යයනය කිරීමක් කරලා ඒ සඳහා වූ අන්වීක්ෂ භාවිතා කරා. මේ 1831 වෙනකොට අන්වීක්ෂ තව තවත් දියුණු වෙමින් පැවතුනමත් කාලයක්. ඉතින් මේ වකවානුවේදී ශාක පටක අධ්‍යයනය කරලා සියලුම ශාක නිර්මාණය වෙලා තියෙන්නේ ශාක සෛල නැමැති ඒකක වලින් කියන මතය ඉදිරිපත් කරා. ඔහු නිගමනය කළා සියලුම ශාක නිර්මාණය වෙලා තියෙන්නේ ශාක සෛල නැමැති ඒකක සමූහයකින් කියලා. බලන්න ශාක පටක පිළිබඳ අධ්‍යයනය කරලා සියලුම ශාක සෛල වලින් සෑදී ඇති බව නිගමනය කළා. මතායස් ස්ලයිඩන්. ඔහුගේ සමකාලීන සගයෙක් ගැනයි ඊළඟට අපි සාකච්ඡා කරන්නේ. හැබැයි ස්ලයිඩන් ගිය පාරේ නෙමෙයි මෙතුමා ගමන් කරේ. මෙතුමා තියෝඩර් ශ්වාන් ඔහු සත්ව විද්‍යාඥයෙක්. දැන් ස්ලයිඩන් උද්භිද විද්‍යාඥයෙක්, තියෝඩර් ශ්වාන් සත්ව විද්‍යාඥයෙක්. ඉතින් ස්ලයිඩන් සමග එකතු වෙලා සත්ව පටක පිළිබඳ අධ්‍යයනයක ශ්වාන් කියන විද්‍යාඥයාත් නිරත වුණා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ශ්වානුත් මතයක් ඉදිරිපත් කරා, නිගමනයක් ඉදිරිපත් කළා. මොකද්ද? සියලුම සතුන් නිර්මාණය වෙලා තියෙන්නේ සත්ව සෛල නැමැති ඒකක වලින් කියලා. බලන්න. සත්ව විද්‍යාඥයෙක් තියෝඩර් ශ්වාන් සත්ව පටකද සෛල වලින් සෑදී ඇති බව නිගමනය කළා. සත්ව පටකද සෛල වලින් සෑදී ඇති බව නිගමනය කළා. අපේ මේ ඉතිහාස කතාවේ ඊළඟ සන්ධිස්ථානය තමයි රැඩොල්ෆ් වර්චෝව්. රැඩොල්ෆ් වර්චෝව්. දැන් සමහර පොත්පත්වල විශේෂම මේ මෙතුමගේ නම විවිධ පදවලින් හඳුන්වනවා. රැඩොල්ෆ් වර්කෝව් කියලා සමහර පොත්වල තියෙනවා. නමුත් එය නිවැරදිම වචනේ තමයි රැඩොල්ෆ් වර්චෝව්. ඒක අර උච්චාරණයේදී යම් යම් පිරිස් විසින් වෙනස් කරලා තියෙනවා. රැඩොල්ෆ් වර්චෝව් තමයි නිවැරදිම නාමය. 1855 දී ඔහු විසින් තවත් අදහසක් ඉදිරිපත් කළා. දැන් මේ වනකොට ස්ලයිඩන් ශ්වාන් තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා තිබ්බා. රැඩොල්ෆ් වර්චෝව් ඉදිරිපත් කරේ මොකද්ද? ඔහු විසින් කිව්වා සෑම නව සෛලයක්ම නිර්මාණය වන්නේ ඊට කලින් පැවති මාතෘ සෛලවලින්. ඒ මාතෘ සෛලවල සිදුවන සෛල විභාජන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි නව සෛල නිර්මාණය වෙන්නේ. එනුව සෑම නව සෛලයක් නිර්මාණය වන්නේ ඊට කලින් පැවති සෛලවල සිදුවන සෛල විභාජන ක්‍රියාවලියෙන් බව පහදා දුන්නේ මේ රැඩොල්ෆ් වර්චෝව් නැමැති විද්‍යාඥයා. බලන්න. සියලුම සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවල සෛල විභාජනයෙන් බව පෙන්වා දුන්නා. අවසාන වශයෙන් ස්ලයිඩන්, ශ්වාන් සහ රැඩොල්ෆ් වර්චෝව් මේ විද්‍යාඥයින් තුන් කට්ටුව විසින් තමන්ගේ මත එකතු කරලා, තමන්ගේ නිගමන එකතු කරලා ඉදිරිපත් කරා අලුත් වාදයක්. ඒ වාදය තමයි සෛලවාදය කියන්නේ. මොනවද සෛලවාදයේ දකින්න ලැබෙන ප්‍රධාන කරුණු? දැන් මාත් එක්කම මේ කරුණු මගේ දරුවන්ට පාඩම් කරගන්න පුළුවන්. සෛලවාදයේ සඳහන් වෙන මූලික කරුණු. ප්‍රධාන කරුණු තුනක් යටතේ විෂය නිර්දේශය තුල මෙය ඉදිරිපත් කරලා තියෙනවා. මොනවද මේ ප්‍රධාන කරුණු තුන? පළවෙනි කාරණාව තමයි සියලුම ජීවීන් එක් සෛලයකින් හෝ සෛල කීපයකින් සමන්විත වේ නැත්නම් සෑදී ඇත. දෙවැනි කරුණ ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ
මූලික කෘත්‍යමය ඒකකය සෛලයයි. තුන්වෙනි කාරණාව තමයි මේක රැඩොල්ෆ් වර්චෝ ඉදිරිපත් කරේ. සෑම නව සෛලයක්ම ඇතිවන්නේ ඊට කලින් පැවති සෛල මගින්. සෑම නව සෛලයක්ම ඇතිවන්නේ ඊට කලින් පැවති සෛල මගින්. මාත් එක්කම පාඩම් කරගමු. දැන් දරුවනේ මම මේක සටහන් කරනවා. බලන්න. සෑම ජීවියෙකුම එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින් එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින් සමන්විත වේ. සෑම ජීවියෙකුම එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින් සමන්විත වේ. දෙවැනි කරුණ. ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. අවසානම කරුණ රැඩොල්ෆ් වර්චෝ ඉදිරිපත් කරපු කරුණ සෑම නව සෛලයක්ම ඇතිවන්නේ කලින් පැවති සෛල මගිනි. බලන්න. පළවෙනි කරුණ තමයි සෑම ජීවියෙකුම එක් සෛලයකින් හෝ සෛල කීපයකින් සමන්විත වේ නැත්නම් සෑදී ඇත. දෙවැනි කරුණ ජීවින්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලයයි. තුන්වෙනි කරුණ සෑම නව සෛලයක්ම ඇතිවන්නේ ඊට කලින් පැවති සෛල මගිනි. මගේ මතකයේ දිව යනවා ආදරණීය දරුවනේ වසර ගණනාවකට පෙර එක්තරා වර්ෂයකදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක දකින්න ලැබුණා සෛලවාදයේ ප්‍රධාන කරුණු 4ක් ලියන්න කියලා. දැන් ඇත්තටම ළමයෙක්ට විභාග අවස්ථාවේදී යම්කිසි ගැටලුවකට මුහුණ පාන්න පුළුවන් කොහොමද අපි ඉගෙනගෙන තියෙන්නේ සෛලවාදයේ කරුණු 3යි අපිට ගුරුවරුන් උගන්වලා තියෙන්නේ. නමුත් සෛලවාදයේ කරුණු 4ක් ලියන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම ඊතරදී උනේ ඒකේ ලකුණු පටිපාටිය එහෙම නැත්නම් ඔබ දන්න විදිහට මාකින් ස්කීම් එක බලපුවාම එතනදී මේ දෙවනි කරුණ කොටස් දෙකකට කඩලා වෙන් කරලා තමයි ලකුණු ලබා දුන්නේ. ඉතින් යම්කිසි අන්දමකින් ඔබේ පාසල් වාර විභාගයක ඔබේ අනාගත උසස් පෙළ ජීවිද්‍යා විභාගයේදී යම්කිසි අන්දමකින් තිබුණොත් ප්‍රශ්නයක් සෛලවාදයේ මූලික කරුණු 4ක් ලියන්න කියලා එවිට කලබල වෙන්න එපා. හොඳට කල්පනා කරන්න. මම මේ කියපු දේ මතකයට නගා ගන්න මේ අවස්ථාවේදී දෙවනි කරුණ කොටස් දෙකකට වෙන් කළ යුතුයි. එතකොට ලියවෙන්නේ ජීවින්ගේ මූලික ව්‍යුහමය ඒකකයේ සෛලයයි වෙනම කරුණක් ජීවින්ගේ මූලික කෘත්‍යමය ඒකකයේ සෛලයයි. එතකොට කරුණු 4 ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් සෛලවාදය ගැන අපි සාකච්ඡා කරපු මූලික කාරණා ටික මේන් අවසන් වෙනවා. දැන් ඊළඟට යමු බලන්න. ඊටාම වැදගත් මාතෘකාවකට සෛල සංවිධානය. සාමාන්‍ය පෙළ මට්ටමේදී ඕනම දරුවෙක් ඉගෙනගෙන තියෙනවා ජීවින් සෛල සංවිධානය අනුව වර්ග දෙකකට බෙදනවා කියලා. මොනවද ඒ වර්ග දෙක? එකක් තමයි ප්‍රාග්නියෂ්ටික සෛල, අනිත් එක සූනියෂ්ටික සෛල. ප්‍රාග්නියෂ්ටික සෛලයක් කියන්නේ මොකක්ද?
සංවිධානාත්මක න්‍යෂ්ටියක් දරන්නේ නැති ඕනම සෛලයකට අපිට කියන්න පුළුවන් ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක්. එමනම් සූන්‍යෂ්ටික සෛලයක් කියන්නේ ඒකේ විරුද්ධ අදහස. සංවිධානාත්මක න්‍යෂ්ටියක් දරන සෛල සූන්‍යෂ්ටික සෛල. දැන් දරුවෙක්ට ගැටලුවක් එන්න පුළුවන් මොකද්ද මේ සංවිධානාත්මක න්‍යෂ්ටියක් කියන්නේ? දැන් අපි දන්නවා න්‍යෂ්ටියක් ඇතුලේ න්‍යෂ්ටිකාව කියලා උපසෛලීය සංඝටකයක් තියෙනවා. ඒ වගේම ක්‍රොමැටින් ජාලයක් තියෙනවා. ක්‍රොමැටින් සමූහයක්. මේ සියලුම ද්‍රව්‍ය වලට අපි කියනවා පොදුවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය කියලා. න්‍යෂ්ටික ද්‍රව්‍ය න්‍යෂ්ටි පටල ලෙස හඳුන්වන විශේෂ පටල වලින් ආවරණය වෙලා නම් තියෙන්නේ එවැනි න්‍යෂ්ටියක් හඳුන්වන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටියක් කියලා. න්‍යෂ්ටික ද්‍රව්‍ය එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය න්‍යෂ්ටි පටල ලෙස හඳුන්වන විශේෂ පටලයකින් වට වෙලා නම් තියෙන්නේ එවැනි න්‍යෂ්ටියක් හඳුන්වන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටියක්. එවැනි සංවිධානාත්මක න්‍යෂ්ටියක් දරන සෛලවලට කියනවා සූන්‍යෂ්ටික සෛල කියලා. එහෙමනම් දරුවනේ ප්‍රවේණික ද්‍රව්‍ය ටික එහෙම නැත්නම් මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික විශේෂිත න්‍යෂ්ටි පටලයකින් වට වෙලා නැතුව සෛලයක් තුල ඔබට දකින්න ලැබෙනවා නම් එවැනි සෛලවලට ප්‍රාග්න්‍යෂ්ටික සෛල කියලායි කියන්නේ. එවැනි සංවිධානයක් හඳුන්වන්නේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානයක් කියලා. මං හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. එhmenan සෛල සංවිධාන ආකාර දෙකයි. මොනවාද ආකාර දෙක? එකක් ප්‍රාග්න්‍යෂ්ටික සෛල, අනික සූන්‍යෂ්ටික සෛල. ප්‍රෝකැරියෝටික් සෛල, යූකැරියෝටික් සෛල කියලත් අපි සඳහන් කරනවා. සියලුම සෛලවලට පොදු මූලික ලක්ෂණ. මේක නව නිර්දේශයට අලුතෙන් එකතු වෙච්ච විෂය කරුණක්. පැරණි විෂය නිර්දේශය තුල සියලු සෛලවල පොදු මූලික ලක්ෂණ කියලා කරුණු හතරක් විශේෂයෙන් සාකච්ඡා කළේ නැහැ. දැන් නව නිර්දේශයටම එකතු වෙච්ච කරුණු තමයි මේවා. සියලුම සෛලවලට පොදු මූලික ලක්ෂණ. දරුවනේ හැම සෛලයකම සෛල ප්ලාස්මය නැත්තම් සයිටෝසෝලය වට කරගෙන ඉන්නවා විශේෂ පටලයකින්. ඒ පටලය ඔබ හඳුන්වනවා ඔබ ඉගෙනගෙන තියෙනවා මීට කලින් සාමාන්‍ය පෙළ මට්ටමේදී ඒ පටලය හඳුන්වනවා ප්ලාස්ම පටලය කියලා. එතකොට සෑම සෛලයකම බාහිරව ප්ලාස්ම පටලයක් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම සෛල ප්ලාස්මය නැත්තම් සයිටෝසෝලය වට කරමින් ප්ලාස්ම පටලයක් පවතිනවා. ඒක තමයි එක ලක්ෂණයක්. හැම සෛලයකටම පොදු ලක්ෂණයක් ප්ලාස්ම පටලයක් දකින්න ලැබෙනවා. ඒ වගේම ප්ලාස්ම පටලයට ඇතුළතින් සයිටෝසෝලය ලෙස හඳුන්වන අර්ධ තරලමය ජල්ලිමය ද්‍රව්‍යයක් තියෙනවා. ඔන්න වචන කීපයක් කියවුණා. අර්ධ තරලමය. අර්ධ තරලමය කියන්නේ තරලමයයි කියන්නේ හොඳට ගලා යාමේ හැකියාවක් තියෙනවා. අර්ධ තරලමය කියන්නේ ගලා යාමට හැකි වුවත් ඒක දියරයක් ද්‍රවයක් වගේ ඊටාම වේගෙන් ගලාගෙන යන දෙයක් නෙමෙයි. මොකද්ද ජල්ලිමය කියන්නේ? ජල්ලිමය කියන්නේ ජෙලි නැත්නම් ජෙලටිනීමය ස්වභාවයක් තියෙනවා. දැන් අපි දන්නවා ජෙලි වල තියෙන විශේෂ ලක්ෂණය තමයි එයා 100% ඝනත් නෙමෙයි. ඒ වගේම 100% ද්‍රවත් නෙමෙයි. ඒ අතරමැද තත්ත්වයක් තියෙන්නේ. හරි? මෙවැනි තත්ත්වයක් තමයි ජල්ලිමය ස්වභාවයක් කියලා කියන්නේ. එතකොට සයිටෝසෝලය කියලා හඳුන්වන අර්ධ තරලමය ජල්ලිමය ද්‍රව්‍යයක් ප්ලාස්ම පටලයට ඇතුළතින් තියෙනවා. මේ ජල්ලිමය ද්‍රව්‍ය තුල සියලුම උපසෛලීය සංඝටක එහෙම නැත්නම් ඉන්ද්‍රියිකා ගිලිලා තියෙනවා. ඕක ලස්සන වචනයක් කියනවා අවලම්බණය වෙලා තියෙනවා කියලා. තුන්වෙනි පොදු ලක්ෂණය තමයි සියලුම සෛලවල ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට පවතින්නේ DNA. සියලු සෛලවල ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට පවතින්නේ DNA. හතරවෙනි පොදු ලක්ෂණය තමයි සියලුම සෛලවල රයිබසෝම දකින්න පුළුවන්. අද අපි රයිබසෝම ගැන සාකච්ඡාවේ නිරත වෙනවා. එතකොට සියලුම සෛලවල රයිබසෝම දකින්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් මේ ටික අපි සටහන් කරගමු. සියලුම සෛලවලට පොදු මූලික ලක්ෂණ කීපයකි. මොනවද? සෑම සෛලයකම සෛල ප්ලාස්මය එහෙම නැත්නම් සයිටෝසෝලය වරණීය බාධකයක් වන මේ වචනේ මම පැහැදිලි කරන්න. මොකද්ද දරුවනේ වරණීය බාධකයක් කියන්නේ? වරණීය කියන්නේ තෝරා බේරා ගන්න අදහස තමයි එතන තියෙන්නේ. වරණීය කියන්නේ තෝරා බේරා ගන්නවා. වරණීය බාධකයක් කියන්නේ තෝරා බේරා ගත්ත ද්‍රව්‍ය වලට පමණක් හුවමාරු වෙන්න ඉඩ සලස්වන
අනෙකුත් ද්‍රව්‍යවලට බාධකයක් ලෙස ක්‍රියා කරන යම්කිසි පටලයක් යම්කිසි ස්තරයක් ඒක තමයි වරණීය බාධකයක් කියන්නේ. එතකොට සෑම සෛලයක්ම සෛලප්ලාස්මය සෑම සෛලයකම සෛලප්ලාස්මය වරණීය බාධකයක් වන ප්ලාස්ම පටලයකින් ආවරණය වී තිබීම ඒක පළවෙනි කාරණාව. සෑම සෛලයකම සෛලප්ලාස්මය වරණීය බාධකයක් වන ප්ලාස්ම පටලයකින් ආවරණය වී තිබීම. නැත්නම් ප්ලාස්ම පටලයක් තිබීම. දෙවැනි එක තමයි ප්ලාස්ම පටලයට ඇතුළතින් සයිටෝසෝලය ලෙස හඳුන්වන අර්ධ තරලමය ජල්ලිමය ද්‍රව්‍යයක් ඇත. දෙවැනි කරුණ ටිකක් දිග කරුණක්. ප්ලාස්ම පටලයට ඇතුළතින් ප්ලාස්ම පටලයට ඇතුළතින් සයිටෝසෝලය ලෙස හඳුන්වන්නේ වචනේ හුරු කරගන්න කියලා සයිටෝසෝලය අලුත් වචනයක්. ප්ලාස්ම පටලයට ඇතුළතින් සයිටෝසෝලය ලෙස හඳුන්වන අර්ධ තරලමය ජල්ලිමය ද්‍රව්‍යයක් ඇත. එතකොට මේ අර්ධ තරලමය ජල්ලිමය ද්‍රව්‍යයක් විදිහට සයිටෝසෝලයේ තියෙනවා. උපසෛලීය සංඝටක නැත්නම් ඉන්ද්‍රිකා ඒ තුල අවලම්බණය වී පවතී. සෛලයට අයත් උපසෛලීය සංඝටක සයිටෝසෝලය තුල අවලම්බණය වී ඇත. අවලම්බණය වෙලා තියෙනවා කියන්නේ ගිලිලා තියෙනවා කියන එක. අවලම්බණය වී ඇත. හරි. දැන් තුන්වෙනි කාරණාව බලන්න. සෑම සෛලයකම ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට තියෙන DNA. හරි. ඒක අපිට ලියන්න පුළුවන්. සෑම සෛලයකම ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA ඇත. සෑම සෛලයකම ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA ඇත. අවසාන කරුණ තමයි සෑම සෛලයකම රයිබසෝම ඇත. බලන්න. සෑම සෛලයකම රයිබසෝම ඇත. රයිබසෝම ඇත. රයිබසෝම උපේකක ඇත. මේ තමයි දරුවනේ සියලුම සෛලවල පොදු ලක්ෂණ හතර. මොනවද මේ පොදු ලක්ෂණ හතර? සෑම සෛලයකම සෛලප්ලාස්මය වරණීය බාධකයක් වන ප්ලාස්ම පටලයකින් ආවරණය වී තිබීම. දෙවැනි කාරණාව ප්ලාස්ම පටලයට ඇතුළතින් සයිටෝසෝලය ලෙස හඳුන්වන අර්ධ තරලමය ජල්ලිමය ද්‍රව්‍යයක් තියෙනවා. ඒක තුල සියලුම උපසෛලීය සංඝටක අවලම්බණය වෙලා තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි සියලුම සෛලවල ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට DNA පවතිනවා. සියලුම සෛලවල රයිබසෝම උපේකක දකින්න පුළුවන්. ඒක හතරවෙනි කාරණාව. ඒ අනුව සියලු සෛලවල පොදු මූලික ලක්ෂණ හතර අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. දැන් මෙන්න රිසෝස් බුක් එකට, ඒ කියන්නේ ඔබේ සම්පත් පොතට අනුකූලව විෂය නිර්දේශය තුල ඉදිරිපත් කරලා තියෙන වගුවක්. ඉතින් මේ වගුවේ සියලුම කරුණු ඔබ සමග සාකච්ඡා කරමින් මේ වගුව සම්පූර්ණ කිරීම තමයි මගේ අරමුණ.
දැන් ශූන්‍යෂ්ටික සෛල සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල විශේෂ ලක්ෂණ වගයක් ලක්ෂණ කීපයක් මෙතැන්දී අපි සාකච්ඡා කරනවා. පළවෙනි ලක්ෂණය බලන්න දරුවෝ. ජීවීහු කවුද ප්‍රාග්න්‍යෂ්ටික සෛලවලට අයිති වෙන ජීවීන් කවුද ශූන්‍යෂ්ටිකයන් විදියට හැසිරෙන්නේ? දැන් ප්‍රාග්න්‍යෂ්ටිකයන් විදියට අයිති වෙනවා බැක්ටීරියාවන්, සයනු බැක්ටීරියාවන්, ඒ වගේම ආකි බැක්ටීරියාවන්. ආකියා සමාජිකයෝ කියන්නේ තොවුන්ට. ශූන්‍යෂ්ටික සෛල විදිහට අයිති වෙනවා ප්‍රොටිස්ටාවන්, දිලීර, ශාක සහ සත්ව රාජධානිවල සියලුම සමාජිකයන්. ඉතින් අපිට ඒක මුලින්ම සටහන් කරන්න පුළුවන්. ජීවීන් ප්‍රාග්න්‍යෂ්ටික සෛලවලට අයිති වෙන ජීවීන් තමයි බැක්ටීරියා, සයනොබැක්ටීරියා, සහ ආකි බැක්ටීරියා. එතකොට දරුවනේ ශූන්‍යෂ්ටික සෛලවලට අයිති වෙන්නේ කවුද? ඒකත් අපි ලියමු. ප්‍රොටිස්ටාවන්, ඒ වගේම දිලීර, ශාක, සතු. මෙවැනි ජීවීන්ගේ සෛල තමයි ශූන්‍යෂ්ටික සෛලවලට අයිති වෙන්නේ. ප්‍රාග්න්‍යෂ්ටික සෛලවලට බැක්ටීරියා, සයනොබැක්ටීරියා, ආකි බැක්ටීරියාවන් අයත් වෙද්දී ශූන්‍යෂ්ටික සෛලවලට අයිති වෙනවා ප්‍රොටිස්ටාවන්, දිලීර, ඒ වගේම ශාක, අපි ප්ලාන්ටේ රාජධානිය කියලා උන්ව හඳුන්වනවා. ඇනිමාලියා රාජධානිය ලෙස හඳුන්වන සියලු සත්වයින් ශූන්‍යෂ්ටික සෛල සංවිධානයක් තමයි දරන්නේ. එතකොට දරුවනේ දෙවනි ලක්ෂණයට මම යොමු වෙන්න කැමතියි. සෛලවල ප්‍රමාණය. දරුවනේ මේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල වල සාමාන්‍ය විශ්කම්භය ගත්තොත් මයික්‍රෝමීටර් 1ත් 5ත් අතර ප්‍රමාණයක් තියෙනවා. අපි මේ සලකන්නේ මේ මධ්‍යන්‍ය අගයක්. මයික්‍රෝමීටර් 1ත් 5ත් අතර සාමාන්‍ය විශ්කම්භයක් තමයි ප්‍රාග්න්‍යෂ්ටික සෛල අපිට නිරූපණය කරන්නේ. නමුත් ශූන්‍යෂ්ටික සෛලවල සාමාන්‍ය විශ්කම්භය මීට වඩා විශාලයි. ඔවුන්ගේ සාමාන්‍ය විශ්කම්භය ගත්තොත් මයික්‍රෝමීටර් 10ත් මයික්‍රෝමීටර් 100ත් අතර පරාසයක තමයි පවතින්නේ. එහෙනම් අපි ඒ කරුණ එකතු කරමු. සාමාන්‍ය විශ්කම්භය. සාමාන්‍ය විශ්කම්භය කොච්චරද? 1ත් මයික්‍රෝමීටර් 5ත් මයික්‍රෝමීටර් වේ. ඒ පරාසය තමයි ඔවුන් පවතින්නේ. ඔවුන්ගේ සෛලවල ප්‍රමාණය. නමුත් ශූන්‍යෂ්ටිකයන් ඊට වඩා ප්‍රමාණයෙන් නැත්නම් විශ්කම්භයෙන් විශාලයි. ඒ අයගේ කොහොමද? සාමාන්‍ය විශ්කම්භය ශූන්‍යෂ්ටිකයන්ගේ විශාලයි. මයික්‍රෝමීටර් 10ත් මයික්‍රෝමීටර් 100ත් අතර වෙනවා. පැහැදිලි. මම හිතනවා දරුවන්ට පැහැදිලි ඇති කියලා. තුන්වෙනි ලක්ෂණයට આવොත් ආකාරය. මොකද්ද මේ ආකාරය කියන්නේ? ඒකසෛලිකද බහුසෛලිකද කියන එක. ප්‍රධාන වශයෙන්ම ප්‍රාග්න්‍යෂ්ටිකයන් ඒකසෛලිකයි. ඒකසෛලිකයි. ඒ නිසා මම මේ කරුණ ලියනවා. ප්‍රධාන වශයෙන් ඒකසෛලිකයන් වේ. ප්‍රධාන වශයෙන් ප්‍රාග්න්‍යෂ්ටිකයන් දරුවනේ ඒකසෛලිකයන්. එතකොට ශූන්‍යෂ්ටිකයන්ගේ බහුතරයක් සමාජිකයන් බහුසෛලිකයි. බහුතරයක් අය බහුසෛලිකයි. හැබැයි ඒකෙන් අදහස් වෙනවා තවත් දෙයක්, සුළු ප්‍රමාණයක් ඒකසෛලිකයි. කවුද? අපි බලමු. මං ලියන්න මේ කරුණ මෙතනින් සටහන් කරන්න. බහුතරයක් බහුසෛලික ජීවීන් වේ. හැබැයි සමහර ප්‍රොටිස්ටාවන් විශේෂයෙන්ම ඇමීබා, පැරමීසියම් වගේ කට්ටිය ඒගොල්ලන් ශූන්‍යෂ්ටිකයන්, ඒ අය ප්‍රොටිස්ටාවන්. නමුත් ඔවුන් ඒකසෛලිකයි.
ඒ වගේම අර ඊස්ට් නැත්නම් සැකරොමයිසස් සෙරවිසි වගේ සමහර දිලීර ඒක සෛලිකයි. ඇතැම් ප්‍රොටිස්ටා හා ඇතැම් දිලීර ඒක සෛලිකයන් වේ. මතක තියාගන්න උදාහරණ සැකරොමයිසස් කියන ඊස්ට් කියන සැකරොමයිසස් කියන දිලීරය ඒක සෛලිකයි. පැරමීසියම් ඇමීබා වගේ ප්‍රොටිස්ටාවන් ඒක සෛලිකයි. කරුණු තුනක් අපි සාකච්ඡා කරා. මම එනවා හතරවෙනි කරුණට. පරිණාමික සම්භවය. දැන් ප්‍රාග්න්‍යාස්ටිකයන් බිහි වුණේ අදින් වසර කොච්චරකට කලින්ද? කොපමණ කාලයකට කලින්ද? වසර බිලියන 3.5කට පෙර. දැන්ට ලැබිලා තියෙන විද්‍යානුකූල සාක්ෂි ඇසුරෙන් තමයි ඒ අගේ විද්‍යාඥයින් හඳුනාගෙන තියෙන්නේ. එහෙමනම් පරිණාමික සම්භවය වසර බිලියන 3.5කට පෙර සම්භවය වී ඇත. බලන්න දරුවනේ වසර බිලියන 3.5කට කලින් තමයි මුල්ම ප්‍රාග්න්‍යාස්ටික ජීවියා සම්භවය වුණේ මේ පෘථුවිය තුල උපත ලැබුවේ. නමුත් ශූන්‍යාස්ටිකයන් සම්භවය වුණේ වසර බිලියන 1.8කට පෙර. ඒ සම්භවය වෙලා තියෙන්නේ වර්තමානයේ ලැබිලා තියෙන පොසිල සාක්ෂි අනුව සාධක අනුව ප්‍රාග්න්‍යාස්ටිකයන්ගෙන් තමයි ශූන්‍යාස්ටිකයන් සම්භවය වුණේ. වසර බිලියන 1.8කට පෙර. දැන් ඔබ හිතන්න තර්කානුකූලව දරුවනේ වසර බිලියන 3.5කට කලින් තමයි මුල්ම ප්‍රාග්න්‍යාස්ටික ජීවියා ඒ සෛලය බිහි වුණේ. වසර බිලියන 1.8කට කලින් තමයි මුල්ම ශූන්‍යාස්ටික සෛලය බිහි වුණේ. එහෙමනම් මුල්ම ප්‍රාග්න්‍යාස්ටික සෛලය බිහි වෙලා වසර බිලියන 1.7ක් යනකම්ම කිසිම ශූන්‍යාස්ටික සෛලයක් තිබිලා නැහැ. පෘථුවිය තුල ප්‍රාග්න්‍යාස්ටිකයන් පමණයි හුදකලාව ජීවත් වුණේ. ඒ කියන්නේ හැම තැනම ඉඳලා තියෙන ප්‍රාග්න්‍යාස්ටිකයන් විතරයි වසර බිලියන 1.7ක් යනකම්. ප්‍රාග්න්‍යාස්ටිකයන් බිහි වෙච්ච දවසේ ඉඳලා වසර බිලියන 1.7ක් යනකම් කිසිදු ශූන්‍යාස්ටික සෛලයක් පෘථුවියේ ජීවත් වුණේ නැහැ. මේ වගේ ඊටාම සියුම් කරුණු මම ඔබට අවධාරණයෙන් මතක් කරන්න කැමතියි, විශේෂයෙන්ම වගන්ති ලෙස පැමිණෙන බහුවර්ණ ප්‍රශ්නවලදී. එවැනි ප්‍රශ්න ගණනාවක් ඉදිරි අපගේ පාඩම් මාලාවන් තුලදී අපි ඔබ සැමට පුහුණු කරනවා. හරි. එහෙමනම් දරුවනේ ශූන්‍යාස්ටික සෛලයේ මුල්වරට මේ පොළවේ එළිය දැක්කේ කවදද? ඒ වසර බිලියන 1.8කට පෙර. මතක තියාගන්න මෙයාලා බිහි වුණේ මෙයාලාගෙන්. ඒ නිසා කියනවා වසර බිලියන 1.8කට පෙර ප්‍රාග්න්‍යාස්ටිකයන්ගෙන් සම්භවය වුණා. හරිම සරල කරුණු. හරි පාඩම් කරන්නත් ලේසි, අමාරු නෑ. 3.5යි 1.8යි. එක මතක තියාගන්න ඕනේ. 1.7ක කාලයක් තනියම ඉඳලා තියෙන්නේ. එක ශූන්‍යාස්ටික සෛලයක්වත් ඉඳලා නැහැ. හැබැයි මතක තියාගන්න මේ අගයන් පැටලෙනවා ගොඩක් අයට. මේ වසර බිලියන මේවා මිලියනත් එක්ක පටලවා ගන්න එපා. විභාගදී එවැනි තැන් වලින් ඔබට බොරු වලවල් ඔබව අපහසුතාවයට පත් කරන ගැටලු එළඹෙන්න දකින්න පුළුවන්. හරි? right. දරුවනේ මම එනවා සෛල විභාජනය කියන කරුණට. මේ chart එකේ අපි මේ වෙලාවේ කතා කරන අවසාන කරුණ සෛල විභාජනය. දැන් ප්‍රාග්න්‍යාස්ටිකයන්ගේ අපි ශූන්‍යාස්ටිකයන්ගේ සාකච්ඡාවට භාජනය කරන ඌනනය අනූනනය කියන කිසිදු විභාජන ක්‍රමයක් නැහැ. ඒ වෙනුවට මොවුන් පෙන්වන්නේ දෙකට කැඩීම හෙවත් ද්විඛණ්ඩනය. සෛලයක් දෙකට බෙදීම ද්විඛණ්ඩනයෙන් තමයි සෛල විභාජනය සිදුවන්නේ. ඒ හැර අර ඌනන අනූනන කියලා හඳුන්වන න්‍යෂ්ටි විභාජන ක්‍රම එකක්වත් මොවුන් පෙන්වන්නේ නැහැ.
ඒකට හේතුව ඉතින් මොවුන්ට සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැත්නම් කොහොමද න්‍යෂ්ටි විභාජනයක් පෙන්වන්නේ? හොඳට තර්කානුකූලව හිතන්න. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති කෙනෙක් කොහොමද නැති දෙයක විභාජනයක් පෙන්වන්නේ? ඒ නිසා මොවුන් පෙන්වන්නේ ද්විඛණ්ඩනය. දෙකට කැඩෙනවා. ද්විඛණ්ඩනය මගින් සෛල විභාජනය වේ. මං ඒකටම එකතු කරන්න කැමති අනූනන හෝ ඌනන විභාජන ක්‍රම දකින්න ලැබෙන්නේ නැහැ. අනූනනය හෝ ඌනන විභාජනය ඌනන විභාජනයක් නැත. හරිම ලේසි. අනූනන හෝ ඌනන විභාජනයක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි සූන්‍යෂ්ටික සෛල ඔවුන්ට පැහැදිලිව න්‍යෂ්ටියක් තියෙනවා. ඒ නිසා මේ න්‍යෂ්ටිය විභාජනයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ න්‍යෂ්ටිය කැඩීමක්, ඒ න්‍යෂ්ටිය බෙදීමක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මොවුන් අනූනන විභාජනය හෝ ඌනන විභාජනය හෝ සමහර සෛල ඌනන අනූනන විභාජන ක්‍රම දෙකම පෙන්නනවා. මේ දෙකම පෙන්නනවා. සමහර එකයි පෙන්වන්නේ. බලන්න. අනූනන විභාජනය හෝ ඌනන විභාජනය හෝ විභාජන ක්‍රම දෙකම පෙන්වයි. හරිම සරලයි. අනූනන විභාජනය හෝ ඌනන විභාජනය හෝ එහෙම නැත්තම් විභාජන ක්‍රම දෙකම මොවුන් පෙන්වනවා. දරුවනේ මම ඊළඟ කොටසට යන්න කලින් කැමති මෙහි සාරාංශයක් ඔබ හමුවේ ගෙනහැර පෑමට. බලන්න. අපි ප්‍රාග්න්‍යෂ්ටික සූන්‍යෂ්ටික සෛලවල සංසන්දනාත්මක අධ්‍යයනයක නිරත වෙන්නේ. එතකොට ප්‍රාග්න්‍යෂ්ටික සෛලවලට අයිති වෙන ජීවීන් කවුද? බැක්ටීරියා, සයනොබැක්ටීරියා, ආකිබැක්ටීරියා වගේ සමාජිකයෝ. සූන්‍යෂ්ටිකයන්ට නම් එතන ඔවුන්ගේ රාජධානි හතරක් දකින්න පුළුවන්. ප්‍රොටිස්ටා රාජධානී සමාජිකයෝ, ෆන්ගි නැත්තම් දිලීර රාජධානී සමාජිකයෝ, ප්ලාන්ටේ ලෙස හඳුන්වන ශාක රාජධානී සමාජිකයෝ සහ ඇනිමාලියා ලෙස හඳුන්වන සත්ව රාජධානී සමාජිකයෝ. මේ මොවුන් සියලු දෙනාම සූන්‍යෂ්ටික සෛල සංවිධානය දරන්නේ. දෙවනි ලක්ෂණය සෛලවල ප්‍රමාණය. දැන් ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සාමාන්‍ය විශ්කම්භය මයික්‍රෝමීටර් 1-5 අතර වෙනවා. සූන්‍යෂ්ටික සෛලවල සාමාන්‍ය විශ්කම්භය ගත්තොත් ඊට වඩා පුළුල් ප්‍රමාණයක් මයික්‍රෝමීටර් 10ත් 100ත් අතර සංඛ්‍යාවක් දරනවා. තුන්වෙනි කාරණාව තමයි ආකාරය. ප්‍රධාන වශයෙන්ම ප්‍රාග්න්‍යෂ්ටිකයන් ඒක සෛලිකයන් ලෙසයි අපිට මේ පෘථුවිය තුල මේ මිහිතලයේ තුල මුණ ගැහෙන්නේ. සූන්‍යෂ්ටිකයන් බහුතරයක් අපිට මුණ ගැහෙන්නේ බහුසෛලිකයන් විදිහටයි. නමුත් ඒ වචනය තුල ගැබ් වෙලා තියෙනවා ඇතැම් සූන්‍යෂ්ටිකයන් දරුවනේ ඒක සෛලිකයි කියලා. හොඳම උදාහරණ ඊස්ට් වගේ දිලීරයක්. පැරමීසියම්, ඇමීබා, ක්ලැමිඩොමොනාස් වගේ ප්‍රොටිස්ටාවන් ඒක සෛලික සූන්‍යෂ්ටිකයන් විදිහට අපිට නියෝජනය වෙනවා. දරුවනේ පරිණාමික සම්භවය. මොකද්ද පරිණාමික සම්භවය කියන්නේ? මේ ජීවීන් කොපමණ කාලයකට කලින්ද පෘථුවිය තුල බිහි වුණේ, නිර්මාණය වුණේ. දැන් ප්‍රාග්න්‍යෂ්ටිකයන් තමයි වයස්ගතම සමාජිකයෝ. ඔවුන් මීට වසර බිලියන, මං අවධාරණය කරන වචනය බිලියන 3.5කට පෙර පෘථුවියේ නිර්මාණය වුණා. මේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල මුල්වරට නිර්මාණය වීම ගැන ඔබට මා ඉදිරි පාඩමකදී රසවත් කතන්දරයක් කියලා දෙන්නම්, පැහැදිලි කිරීමක්. අපිට තුන්වන ඒකකයේදී ජීවින්ගේ විවිධත්වය සහ පරිණාමික ක්‍රියාවලිය ගැන අපි සාකච්ඡා කරනවා. ඒක රසවත්ම පාඩමක්. ඒ පාඩමේදී මොවුන් නිර්මාණය වෙච්ච ආකාරය ගැන ගැඹුරු පැහැදිලි කිරීමකට ඔබට අවස්ථාව ලැබෙනවා. දරුවනේ එහෙමනම් පරිණාමික සම්භවය ගත්තොත් ප්‍රාග්න්‍යෂ්ටිකයන් අදින් වසර බිලියන 3.5කට පෙර තමයි මුල්වරට සම්භවය වුණේ. සූන්‍යෂ්ටිකයන් සම්භවය වෙලා තියෙන්නේ ප්‍රාග්න්‍යෂ්ටිකයන් ඇසුරෙන්. අදින් වසර බිලියන 1.8කට පෙර තමයි
මුල්ම සූනියෂ්ටික ජීවියා නිර්මාණය වුණේ ඔහු නිර්මාණය වුණේ ප්‍රාග්නියෂ්ටික සෛල ඇසුරෙන්. ඊළඟට කතා කරපු වැදගත්ම මාතෘකාවක් තමයි සෛල විභාජනය. ප්‍රාග්නියෂ්ටිකයන් ඌනන අනූනන කියන ප්‍රධාන න්‍යෂ්ටි විභාජන ක්‍රම දක්වන්නේ නැහැ. ඔවුන් දක්වන්නේ ද්විඛණ්ඩනය කියන සරල විභාජන ක්‍රමයක් පමණයි. ප්‍රාග්නියෂ්ටිකයන් එහෙම වුණාට සූනියෂ්ටිකයන් වන අප විසින් දක්වනවා ඌනන විභාජනය, අනූනන විභාජනය, සමහර සතුන් ඔය විභාජන ක්‍රම දෙකම, සමහර ජීවින් ඔය විභාජන ක්‍රම දෙකම පෙන්눔 කරනවා තමන්ගේ ජීවන චක්‍රය තුල. ඒ කාරණා ටික තමයි අපි මූලික වශයෙන් ප්‍රාග්නියෂ්ටික සූනියෂ්ටික සෛලවල වෙනස්කම් යටතේ අධ්‍යයනය කළේ. මේ වගුව මෙතනින් අවසන් වෙන්නේ නෑ දරුවෝ. ඊළඟටත් අපි මීට සම්බන්ධම තවත් ලක්ෂණ කීපයක් අධ්‍යයනය කරමු. දැන් ටිකක් වැඩි විස්තරයක් සාකච්ඡා කරන මාතෘකාවක් තමයි ප්‍රවේණික ද්‍රව්‍ය. දැන් ප්‍රාග්නියෂ්ටිකයන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය දකින්න ලැබෙන්නේ සෛලප්ලාස්මය තුල නිදහසේ. මොකද මොවුන්ට ප්‍රවේණික ද්‍රව්‍ය අන්තර්ගත කරගෙන විශේෂිත පටල වලින් ආවරණය වුණු සත්‍ය න්‍යෂ්ටියක් දකින්න ලැබෙන්නේ නැහැනේ. ඒක අපි කලින්ම කිව්වනේ. ඒ නිසා මොවුන්ගේ දකින්න ලැබෙන්නේ නිදහසේ පවතින සෛලප්ලාස්මය තුල නිදහසේ පවතින ප්‍රවේණික ද්‍රව්‍ය. මේක DNA වලින් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන සම්බන්ධයක් DNA සමග නැහැ. ඒකත් වැදගත්. DNA සමග බැඳුණු ප්‍රෝටීන දක්නට ලැබෙන්නේ නැහැ. සෛලප්ලාස්මය තුල නිදහසේ පවතින්නේ. මේ සෛලප්ලාස්මය තුල දකින්න ලැබෙන DNA අන්තර්ගත ප්‍රදේශය නියුක්ලොයිඩය කියලා හඳුන්වනවා. ඒ වගේම මේ DNA වල විශේෂත්වය නැත්නම් මේ වර්ණ දේහවල විශේෂත්වය තමයි මේක වලයාකාර ස්වභාවයක් ගන්නෙ. වලයාකාර DNA අණුවක් විදිහට තමයි මේවා පවතින්නේ. හරි? එhmenan අපිට මේ කරුණු ටික එකතු කරන්න පුළුවන්. වලයාකාර වලයාකාර DNA අණු ලෙස පවතී. දරුවනේ වලයාකාර කියන්නේ මේ චක්‍රීය ස්වභාවයක්. නැත්තම් වලල්ලක් වගේ ස්වභාවයක් තමයි මේ වලයාකාර කියලා කියන්නේ. ඒතර වලයාකාර DNA අණු ලෙස පවතී. DNA ප්‍රෝටීන සමග බැඳී නැත. ප්‍රෝටීනත් එක්ක බැඳිලත් නැහැ. තනියම ඉන්නේ DNA. හරි? ඒ වගේම සෛලප්ලාස්මය තුල නිදහසේ පවතිනවා. පටල වලින් ආවරණය වෙලා නැති නිසා. සෛලප්ලාස්මය තුල නිදහසේ පවතී. මේ සෛලප්ලාස්මය තුල නිදහසේ පවතින මේ චක්‍රීය නැත්නම් වලයාකාර DNA සහිත ප්‍රදේශය නියුක්ලොයිඩය ලෙස හඳුන්වනවා. එම DNA සහිත ප්‍රදේශය නියුක්ලොයිඩය නම් වේ. උන අලුත් වචනයක් දරුවෝ ඉගෙන ගත්ත නියුක්ලොයිඩය කියලා. නියුක්ලොයිඩය කියන්නේ මොකද්ද? නියුක්ලොයිඩය කියන්නේ ප්‍රාග්නියෂ්ටික සෛලවල DNA අන්තර්ගත වන ප්‍රදේශය. මේ ප්‍රාග්නියෂ්ටික සෛලවල තියෙන DNA වලයාකාර DNA. ඒ වලයාකාර DNA අන්තර්ගත ප්‍රදේශය තමයි නියුක්ලොයිඩය කියලා හඳුන්වන්නේ. ඊට සාපේක්ෂව සංකීර්ණයි සූනියෂ්ටිකයන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ තියෙන අදහස් ටික. සූනියෂ්ටිකයන්ගේ දරුවනේ හැම වෙලාවෙම දකින්න ලැබෙන්නේ ඔබට රේඛීය DNA. වලයාකාර DNA නෙමෙයි. රේඛීය DNA තමයි දකින්න ලැබෙන්නේ. දැන් ඔබට ඉදිරි පාඩමකදී මම පැහැදිලි කරනවා DNA අණුවේ ද්විත්ව හෙලික්ස ව්‍යුහය නැත්නම් වොට්සන් ක්‍රීක් ආකෘතිය. එතෙන්දී ඔබට තවදුරටත් මේවා ගැඹුරෙන් හදාරන්න අධ්‍යයනය කරන්න දැනගන්න පුළුවන්. එමුනම් මම මුල්ම කාරණාවට ලියනවා මීට සමපාතව සූනියෂ්ටික සෛලවල තියෙන්නේ රේඛීය DNA. රේඛීය DNA අණු ලෙස පවතී. රේඛීය DNA අණු විදිහට තමයි තියෙන්නේ.
දෙවනි කාරණාව DNA ප්‍රෝටීන සමග බැඳී නැත කියලායි ප්‍රාග්නියස්ටික සෛලවල කිව්වේ. ඒක මුළුමනින්ම වෙනස් වෙනවා ශූන්‍යෂ්ටික සෛලවලට එනකොට. ශූන්‍යෂ්ටික සෛලවල DNA ප්‍රෝටීන සමග බැඳිලා ඉන්නවා. දරුවනේ මෙතන බැඳිලා ඉන්න ප්‍රෝටීනේ මම දැන් කියන්නම්. ඒ තමයි හිස්ටෝන් ප්‍රෝටීන. ඒකත් ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. හරි? එහෙමනම් දෙවනි කාරණාව තමයි කරුණ තමයි DNA ශූන්‍යෂ්ටික DNA ප්‍රෝටීන සමග බැඳී ඇත. ප්‍රෝටීන සමග බැඳී ඇත. ඒ වගේම ශූන්‍යෂ්ටික සෛලවල තියෙන මේ DNA අණු සෛලෝප්ලාස්මය තුල නිදහසේ නෙමෙයිනේ ඉන්නේ. මේ සියලුම DNA න්‍යෂ්ටිය තුල අන්තර්ගත වෙලා ඉන්නේ. ඒ කරුණ තමයි අපි ඊළඟට කතා කරන්නේ. මෙම DNA න්‍යෂ්ටිය තුල අන්තර්ගත වේ. මේ DNA න්‍යෂ්ටිය තුල අන්තර්ගත වෙනවා. න්‍යෂ්ටිය තුල අන්තර්ගත වෙනවා. මම හිතනවා දරුවෝ ලොකු කරුණු ප්‍රමාණයක් අපි මෙතනදී සාකච්ඡා කරා. අපි කොහොමද සාරාංශයකට එනවා. මම යනවා ඊළඟට රයිබෝසෝම වර්ගයට. මොකද අපි දන්නවා දැනටමත් සියලුම සෛලවල රයිබෝසෝම තිබීම සියලු සෛලවල පොදු ලක්ෂණයක්. අනිත් කාරණාව තමයි රයිබෝසෝම කියන්නේ සෛලයක තියෙන බහුලතම ව්‍යුහය. මම රයිබෝසෝම වලට ඉන්ද්‍රියිකාවක් කියන්නේ නැහැ. රයිබෝසෝම අපි හඳුන්වන්නේ උපසෛලීය සංඝටකයක් කියලා. ඉන්ද්‍රියිකාවක සහ උපසෛලීය සංඝටකයක වෙනස්කම මොකක්ද? ඔබට ඉදිරි පාඩම් මාලාවකදී ඒක මම සාකච්ඡා කරනවා. හරි. දරුවනේ රයිබෝසෝම වර්ගය ප්‍රාග්නියෂ්ටික සෛලවල පවතින්නේ හැම වෙලාවෙම 70යි S ලෙස සඳහන් රයිබෝසෝම පමණයි. 70යි S ලෙස සඳහන් රයිබෝසෝම. එම රයිබෝසෝමත් පවතින්නේ ප්‍රාග්නියෂ්ටික සෛලයේ සෛලෝප්ලාස්මේ නැත්නම් සයිටෝසෝලය කියන ප්‍රදේශය තුල. හරි. මම මේ කාරණාව මෙතෙන්ට එකතු කරනවා. 70යි S රයිබෝසෝම. එනම් මං එනම් කියලා මෙතනදී පොඩි විරාමයක් ගත්තේ මේ 70යි S රයිබෝසෝම වලටම තවත් නමක් පට බැඳිලා තියෙනවා කුඩා රයිබෝසෝම. දැන් 70යි S රයිබෝසෝම වලට කුඩා රයිබෝසෝම කියනවා නම් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් විශාල රයිබෝසෝම කියලා වර්ගයක් තියෙනවද? පැහැදිලිව. ඒ විශාල රයිබෝසෝම වලට කියන්නේ 80යි S රයිබෝසෝම කියලා. එහෙනම් 70යි S රයිබෝසෝම එනම් කුඩා රයිබෝසෝම ඇත. 70යි S රයිබෝසෝම එනම් කුඩා රයිබෝසෝම ඇත. කොහෙද මේ රයිබෝසෝම තියෙන්නේ? මේ රයිබෝසෝම තියෙන්නේ ප්‍රාග්නියෂ්ටික සෛලවල සෛලෝප්ලාස්මය නැත්නම් සයිටෝසෝලය තුල පවතිනවා. මේවා ප්‍රාග්නියෂ්ටික සෛලෝප්ලාස්මය ප්‍රාග්නියෂ්ටික සෛලෝප්ලාස්මයේ පවතී. මේවා ප්‍රාග්නියෂ්ටික සෛලෝප්ලාස්මයේ තමයි පවතින්නේ. එතකොට ශූන්‍යෂ්ටික සෛලවල රයිබෝසෝම පිහිටීම කොහොමද? ශූන්‍යෂ්ටික සෛලවල දරුවනේ 70යි S ලෙස සඳහන් කරන කුඩා රයිබෝසෝමත් 80යි S ලෙස සඳහන් කරන විශාල රයිබෝසෝමත් කියන දෙවර්ගයම පවතිනවා. හරි? බලන්න. 70යි S කුඩා රයිබෝසෝමත් 80යි S විශාල රයිබෝසෝමත් පවතී. මේ දෙවර්ගෙම තියෙනවා. දැන් 70යි S කියන කුඩා රයිබෝසෝම ශූන්‍යෂ්ටික සෛලයක කොයි ප්‍රදේශවලද තියෙන්නේ? ප්‍රදේශ දෙකක විතරයි තියෙන්නේ. කොහෙද? හරිත ලව පංජරය සහ මයිටොකොන්ඩ්‍රියා පූරකය. ඒ තැන්වල විතරයි මේවා අන්තර්ගත වෙන්නේ. මම ඒකත් මෙතෙන්ටම එකතු කරන්න. 70යි S රයිබෝසෝම
හරිත ලව පංජරයේ මේ වචනවලට බය වෙන්න එපා දරුවෝ ඉදිරියේදී සාකච්ඡා කරනවා. හා මයිටොකොන්ඩ්‍රියා පූරකයේ පවතී. මයිටොකොන්ඩ්‍රියා පූරකයේ පවතී. එතකොට 80S රයිබෝසෝම කොහෙද තියෙන්නේ? 80S රයිබෝසෝම රළුවන්තක් ප්ලාස්මීය ජාලිකාවටත් බැඳිලා තියෙනවා. ඒ වගේම සයිටෝසෝලය තුල නිදහසේ පවතිනවා. මම ඒකත් මෙතෙන්ට එකතු කරන්න කැමතියි. 80S රයිබෝසෝම RER පටල මත. මොකද්ද මේ RER කිව්වේ? මේ රළුවන්තක් ප්ලාස්මීය ජාලිකාවලට කරන කෙටි යෙදුමක් තමයි ඉදිරිපත් කරේ. රෆ් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. රළුවන්තක් ප්ලාස්මීය ජාලිකා. ඒ වගේ කෙටි යෙදුම් අපි දැනගන්න ඕනේ. එතකොට 80S රයිබෝසෝම RER පටල මතද සයිටෝසෝලයේ නිදහසේද පවතී. හොඳයි. දරුවනේ තවත් ලක්ෂණ දෙකක් සූනියෂ්ටික ප්‍රාග්නියෂ්ටික සෛලවලට අදාළව අපි සාකච්ඡාවට භාජනය කළා. මොනවාද මේ ලක්ෂණ දෙක? ප්‍රවේණික ද්‍රව්‍ය. මම සාරාංශයකට එන්න කැමතියි. ප්‍රාග්නියෂ්ටික සෛලවල තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය වලයාකාර DNA අණු වලින් තමයි සමන්විත වෙන්නේ. මේ ප්‍රවේණික ද්‍රව්‍ය ඒ කියන්නේ මේ DNA සමග ප්‍රෝටීන කිසිවක් බැඳිලා නැහැ. ඒ වගේම මේ DNA සෛලප්ලාස්මය තුල නිදහසේ පවතින්නේ. එවැනි සෛලප්ලාස්මය තුල නිදහසේ පවතින DNA සහිත ප්‍රදේශය ප්‍රාග්නියෂ්ටික සෛලවලදී හඳුන්වනවා නියුක්ලොයිඩය කියලා. නියුක්ලොයිඩය. එතකොට සූනියෂ්ටිකයන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? සූනියෂ්ටිකයන් මේ වගේ වලයාකාර DNA පිහිටීමක් නැහැ. ඔවුන්ගේ DNA රේඛීය ස්වභාවයකින් තියෙන්නේ. රේඛීය DNA අණු වලින් තමයි ප්‍රවේණික ද්‍රව්‍ය සමන්විත වෙන්නේ. මේ ප්‍රවේණික ද්‍රව්‍ය සියල්ලම අන්තර්ගත වෙන්නේ න්‍යෂ්ටිය තුල. න්‍යෂ්ටික පටල වලින් වට වෙලා. ඒ වගේම මේ DNA පැහැදිලිවම ප්‍රෝටීන සමග බැඳිලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා. රයිබෝසෝම වර්ගය ප්‍රාග්නියෂ්ටික සෛලවල දකින්න ලැබෙන්නේ 70S ලෙස හඳුන්වන කුඩා රයිබෝසෝම පමණයි. ඒවා ප්‍රාග්නියෂ්ටික සෛලවල සෛලප්ලාස්මය තුල විසිරීලා පවතිනවා. හැබැයි සූනියෂ්ටික සෛල අධ්‍යයනය කරොත් 70S කුඩා රයිබෝසෝම හරිත ලව පංජරය කියන ප්‍රදේශය තුලත් මයිටොකොන්ඩ්‍රියා පූරකය කියන කලාපය තුලත් විසිරීලා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට අමතරව 80S රයිබෝසෝම ලෙස හඳුන්වන විශාල රයිබෝසෝම දෙආකාරයකින් සූනියෂ්ටික සෛලවල මුණ ගැහෙනවා. එකක් තමයි රළු අන්තක් ප්ලාස්මීය ජාලිකාවේ පටලයේ පිටත පෘෂ්ඨයට සම්බන්ධ වෙලා තියෙනවා. එවැනි රයිබෝසෝම හඳුන්වන විශේෂ නමකින් බැඳුණු රයිබෝසෝම කියලා. ඒ වගේම සමහර 80S රයිබෝසෝම සූනියෂ්ටික සෛලයේ සයිටෝසෝලය තුල කාණ්ඩයක් ලෙස නිදහසේ පවතිනවා, කිසිදු පටලයකට සම්බන්ධ නොවි. එම රයිබෝසෝම හඳුන්වන්නේ නිදහස් රයිබෝසෝම. මේ දෙකම 80S. හොඳින් මතක තබා ගන්න දරුවනේ, 80S රයිබෝසෝම දක්නට ලැබෙන්නේ සූනියෂ්ටික සෛලවල පමණමයි. සූනියෂ්ටික සෛලවල විතරමයි. වෙනත් කිසිම සෛලයක දකින්න ලැබෙන්නේ නැහැ. කිසිදු ප්‍රාග්නියෂ්ටික සෛලයක 80S රයිබෝසෝම ඔබට හමු වෙන්නේ නැහැ. ඊළඟ ලක්ෂණ වලට අපට යොමු වෙන්න පුළුවන්. ඉන්ද්‍රයිකා. දැන් ප්‍රාග්නියෂ්ටික සෛලවල දරුවනේ ඉන්ද්‍රයිකා කිහිපයක් තියෙන්නේ. ඇත්තටම හරිම සුළු ප්‍රමාණයක් තියෙන්නේ. ඒ තියෙන ඉන්ද්‍රයිකා උනත් දරුවනේ කිසිදු පටලයකින් ආවරණය වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රාග්නියෂ්ටික සෛලවල පටලමය ඉන්ද්‍රයිකා කිසිවක් ඔබට පාසල් විද්‍යාගාරයේදී අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරොත් මුණ ගැහෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප අධ්‍යයනය කරොත් පටලමය ඉන්ද්‍රයිකා ඔබට ප්‍රාග්නියෂ්ටික සෛලයක නම් දකින්න ලැබෙන්නෙම නැහැ. පටල තිබ්බත් හරිම දුර්ලභයි. හරිම අඩුවෙන් පටල තියෙන්නේ. ඒ තියෙන පටලත් විවිධ විශේෂිත කාර්යයන් සඳහා භාවිතා වෙනවා. හොඳම උදාහරණයක් තමයි ප්‍රාග්නියෂ්ටික සෛලයේ ප්ලාස්ම පටලයෙන් නිර්මාණය වන පටලමය කොටස් තියෙනවා.
ඒ පටල මේ කොටස් ශ්වසන ක්‍රියාවලියට, ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට, එහෙමත් නැත්නම් ඔවුන්ටම ආවේනික නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලි සඳහා භාවිතා කරනවා. ඔන්න ඔය කාරණා ටික මෙතෙන්ටම අපි එකතු කරන්නයි යන්නේ. බලමු. ඉන්ද්‍රයිකා කිහිපයක් පවතී. ඉන්ද්‍රයිකා කීපයක් පවතී. ඉන්ද්‍රයිකා කීපයක් තියෙනවා. නමුත් ඒවායේ පටල නැහැ. ඒ කියන්නේ පටලමේ ඉන්ද්‍රයිකා නොමැත. පටලමය ඉන්ද්‍රයිකා නොමැත. පටලමේ ඉන්ද්‍රයිකා නොමැත. පටල දුර්ලභයි. දුර්ලභයි කියන්නේ නොමැති තරම් හරිම විරලයි. හැබැයි පටල තිබුණොත් ඒවත් යොදාගන්නේ ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය, නයිට්‍රජන් තිර කිරීම වැනි විශේෂ කාර්යයන් සඳහා. ඒවාද ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය, නයිට්‍රජන් තිර කිරීම, සඳහා භාවිතාවේ. පැහැදිලිද? ඉන්ද්‍රයිකා කීපයයි තියෙන්නේ. හැබැයි පටලමේ ඉන්ද්‍රයිකා එකක්වත් නැහැ. පටල තිබුණත් හරිම දුර්ලභයි. ඒ පටලත් යොදාගන්නේ විශේෂයෙන්ම ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය, නයිට්‍රජන් තිර කිරීම වැනි ජෛවීය ක්‍රියා සඳහා. නමුත් ශූන්‍යෂ්ටික සෛල ගත්තොත් දරුවනේ ඊට වඩා පුළුල් විවිධත්වයක් තියෙනවා. පටලමේ ඉන්ද්‍රයිකා අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔවුන්ගේ පුදුමාකාර විවිධත්වයක් තියෙනවා. සමහර ඉන්ද්‍රයිකා තියෙනවා ඔවුන්ට පටල දෙකක්ම තියෙනවා. එතකොට අපි එවැනි ඉන්ද්‍රයිකා හඳුන්වන්නේ, නම් කරන්නේ ද්විපටලමය නැත්නම් ද්විත්ව පටලමේ ඉන්ද්‍රයිකා. එවැනි ඉන්ද්‍රයිකා තුනක් ගැන මම ඔයාලට ඉදිරි පාඩමකදී සඳහන් කරනවා, පැහැදිලි කරනවා. ওই දරුවන්ට ඒ ගැන පුළුල් අවබෝධයක් ලබා දෙන්නට මම සූදානම්. එතකොට මොනවද මේ ද්විත්ව පටලමේ ඉන්ද්‍රයිකා? හරිත ලවය, මයිටොකොන්ඩ්‍රියාව, ඒ වගේම අපේ සෛලේ පාලකයා න්‍යෂ්ටිය. මේ ඉන්ද්‍රයිකා තුනම ද්විත්ව පටලමේ ඉන්ද්‍රයිකා. ඒ වගේම කෙනෙක් අහන්න පුළුවන් ඒක පටලමේ ඉන්ද්‍රයිකා නැද්ද මේ සෛලයක? පැහැදිලිවම තියෙනවා. ද්විත්ව පටලමේ ඉන්ද්‍රයිකා වලටත් වඩා ඒක පටලමේ ඉන්ද්‍රයිකා ගණනාවක් තියෙනවා. අන්තක්ප්ලාස්මීය ජාලිකා, ගොල්ගි උපකරණය, ලයිසසෝම, පෙරොක්සිසෝම, ශාක සෛලවල මුණ ගැහෙන ග්ලයොක්සිසෝම, ඒ වගේම ශාක සෛලවල දකින්න ලැබෙන විශාල මධ්‍ය යුෂරික්තකය, මෙවැනි ඉන්ද්‍රයිකා සියල්ලම පාහේ ඒක පටලමය තනි පටලයකින් ආවරණය වෙච්ච ඉන්ද්‍රයිකා. ඔන්න ඔය අදහස ඔබේ මතකයට තබා ගන්න. හරි. එතකොට ඉන්ද්‍රයිකා ඉහළ විවිධත්වයක් තියෙනවා. ඉහළ විවිධත්වයක්. ඉන්ද්‍රයිකා ඉහළ විවිධත්වයක් ඇත. ද්විත්ව පටලමය ඉන්ද්‍රයිකා මෙන්ම ඒක පටලමය ඉන්ද්‍රයිකාද ඇත. ද්විත්ව පටලමය ඉන්ද්‍රයිකා ලෙස ද්විත්ව පටලමය ඉන්ද්‍රයිකා ලෙස මොනවද දරුවනේ තියෙන්නේ? න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, හරිත ලව තියෙනවා. ද්විත්ව පටලමය ඉන්ද්‍රයිකා ලෙස න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, හරිත ලව. හැබැයි හරිත ලව මතක තියාගන්න ශාක සෛලවල තියෙන සත්ව සෛලවල නැහැ. හරි? හරිත ලව ඇත. ඒක පටලමේ ඉන්ද්‍රයිකාද රාශියක් තියෙනවා. අපි ඒවටත් උදාහරණ ලියමු.
ඒක පටලමය ඉන්ද්‍රිකාද රාශියකි. උදාහරණ කිව්වොත් එනම් ලයිසසෝම, ගොල්ගි උපකරණය, ගොල්ගි උපකරණය, රික්තක, අන්තක්ප්ලාස්මීය ජාලිකා, මම කෙටියෙන් දැම්ම ER, පෙරොක්සිසෝම යනාදියයි. මම හිතනවා දරුවනේ ඔබට පුළුල් පැහැදිලි කිරීමක් මම සිද්ධ කරා ඉන්ද්‍රිකා පිළිබඳව. දැන් මම එනවා සෛල බිත්තියට. දැන් ප්‍රාග්න්‍යෂ්ටික සෛලවලත් සෛල බිත්ති දකින්න පුළුවන් බොහොමයක් සමාජිකයන්ගේ. ඒ වචනය තුලින් කියවෙනවා ඒ කියන්නේ සමහර ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සෛල බිත්ති නැහැ කියලා. එහෙම ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩයක් අපිට ශුද්‍ර ජීව විද්‍යාවේදී මුණ ගැහෙනවා. අපේ 9 වෙනි ඒකකය ඔබට ඉදිරියේදී 9 වෙනි ඒකකයේ විෂය කරුණු සාකච්ඡා කරද්දී කවුද මේ සෛල බිත්තියක් නැති ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩය කියලා දැනගන්න ලැබෙයි. දැනට මම නම සඳහන් කරන්න. ඔවුන්ව හඳුන්වන්නේ මොලිකියුටයින් කියලා. මොලිකියුටයින් අපි ඉදිරියේදී කතා කරමු. එතකොට සෛල බිත්තියක් තියෙන ප්‍රාග්න්‍යෂ්ටිකයෝ ගත්තොත් මොවුන්ගේ සෛල බිත්ති හැදිලා තියෙන්නේ විවිධාකාර සංයෝගවලින්. බැක්ටීරියා සයනොබැක්ටීරියා දෙගොල්ලොන්ගේම සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය පෙප්ටිඩෝග්ලයිකෑන් කියන සංඝටකය. පෙප්ටිඩෝග්ලයිකෑන් ටිකක් නුහුරු වචනයක්. හැබැයි ආකියාවන්ගේ නැත්නම් අපි කියන්නේ ආකි බැක්ටීරියාවන්ගේ සෛල බිත්තිය නිර්මාණය වෙන්නේ සංඝටක දෙකක එකතුවක් විදිහට. ඒ තමයි ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ්. ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ්. බලන්න. සෛල බිත්තිය. බැක්ටීරියා හා සයනොබැක්ටීරියා සෛල බිත්තියේ බැක්ටීරියා හා සයනොබැක්ටීරියාවන්ගේ සෛල බිත්තියේ මොනවද තියෙන්නේ? පෙප්ටිඩෝ ග්ලයිකෑන් ඇත. බැක්ටීරියා හා සයනොබැක්ටීරියාවන්ගේ සෛල බිත්තියේ පෙප්ටිඩෝ ග්ලයිකෑන් ඇත. ආකි බැක්ටීරියන් මම ඊළඟ කරුණට ගන්න. ආකි බැක්ටීරියාවන්ගේ සෛල බිත්තියේ ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ් ඇත. ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ් තියෙනවා. පැහැදිලිද? දැන් කොහොමද ශූන්‍යෂ්ටිකයන්ගේ සෛල බිත්තිය ගැන අපි කතා කරන්නේ? ශූන්‍යෂ්ටිකයන්ගේ සෛල බිත්ති ගත්තොත් විශේෂයෙන්ම ශාක සෛලවල සහ දිලීර සෛලවල අපිට පැහැදිලිවම සෛල බිත්තියක් දකින්න පුළුවන්. මේවා ශක්තිමත් ඒ වගේම හරිම දැඩි. ඒක කියන්නත් ඕනේ. දැන් ශාක සෛලවල සෛල බිත්තිය නිර්මාණය වෙන ප්‍රධාන සංඝටකය තමයි සෙලියුලෝස්. ඊට අමතරව සුළු වශයෙන් හෙමිසෙලියුලෝස්, පෙක්ටින් වගේ සංඝටක තියෙනවා. දිලීරවල සෛල බිත්තිය නිර්මාණය වන ප්‍රධාන සංඝටකයේ පුතේ මතක ඇති ඔබට කයිටින් කියලා සංයෝගයක්. කයිටින්. හරි. එතකොට ඒ දේ ගැන මුලින් කියන්න ඕනේ. තව කාරණා තියෙනවා. අපි මෙහෙම ලියමු. ශාක සෛල හා දිලීර සෛලවල දැඩි සෛල බිත්ති ඇත. දැඩි සෛල බිත්ති තියෙනවා. දැන් ශාක සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය සෙලියුලෝස්. ඒක ලියන්න ඕනේ.
ශාක සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය සෙලියුලෝස් වේ. ශාක සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය සෙලියුලෝස්. එතකොට දිලීරවල දිලීර සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය කයිටින්. දිලීර සෛලවල සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය කයිටීන් වේ. තවත් කාරණා කියන්න තියෙනවා. මොකද්ද? සමහර ප්‍රොටිස්ටාවන්ගේ දැන් විශේෂයෙන්ම ඇමීබා පැරමීසියම් වගේ කට්ටියට සෛල බිත්ති නැහැ. ඒ වගේම කිසිම්දු සත්ව සෛලයකට සෛල බිත්තියක් නැහැ. ඒකත් අපිට මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. සමහර ප්‍රොටිස්ටාවන්ට හා සියලු සතුන්ට සෛල බිත්ති නැත. සෛල බිත්ති නැහැ. හරිම සරලයි. පැහැදිලිද දරුවනේ? හරි. දැන් අපි මෙතෙක් කතා කරපු මේ ලක්ෂණ දෙකේ සාරාංශයකට එමු. ප්‍රාග්නියෂ්ටික සෛලවල ඉන්ද්‍රියිකා ගැන මොනවද කියන්න තියෙන්නේ? ඉන්ද්‍රියිකා සුළු සංඛ්‍යාවක් නැත්නම් කිහිපයක් තියෙනවා. හැබැයි මේ කිසිදු ඉන්ද්‍රියිකාවක් පටලමය ආවරණයකින් වට වෙලා නැහැ. පටල තිබ්බත් හරිම දුර්ලභයි මේ අවස්ථාව. ඒ තියෙන පටලත් විශේෂයෙන්ම මොවුන්ගේ ශ්වසන ක්‍රියාවලියට, ප්‍රභා සංශ්ලේෂණයට, එහෙම නැත්නම් නයිට්‍රජන් තිර කිරීම සඳහා තමයි භාවිතා වන්නේ. හැබැයි ශූන්‍යෂ්ටිකයන් කොහොමද? ඉන්ද්‍රියිකාවල ඉහළ විවිධත්වයක් තියෙනවා. ඇතැම් ඉන්ද්‍රියිකා ද්විත්ව පටලමයයි. පටල දෙකකින් ආවරණය වෙලා තියෙනවා. න්‍යෂ්ටිය, හරිතලව, මයිටොකොන්ඩ්‍රියා යනාදී වශයෙන්. සමහර ඉන්ද්‍රියිකා ඒක පටලමයයි. ලයිසසෝම, ගොල්ගි උපකරණය, පෙරොක්සිසෝම, ග්ලයොක්සිසෝම, අන්තක්ප්ලාස්මීය ජාලිකා, විශාල මධ්‍ය යුෂරික්තක මේ සියල්ලම ඒක පටලමය ඉන්ද්‍රියිකා විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟ දරුවනේ අපි ආව සෛල බිත්තිය ගැන කතා කරන්න. ප්‍රාග්නියෂ්ටිකයන් වන බැක්ටීරියා සහ සයනොබැක්ටීරියාවන්ගේ සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකයේ විදිහට ක්‍රියා කරන්නේ පෙප්ටිඩෝ ග්ලයිකෑන් කියන සංයෝගය. ඒ වගේම ආකිබැක්ටීරියාවන්ගේ නැත්නම් ආකියා සමාජිකයන්ගේ සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය තමයි ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ්. ඒක සංසන්දනාත්මකව අපි ආවොත් ශූන්‍යෂ්ටික සෛලවලට ශූන්‍යෂ්ටික සෛලවලිනුත් විශේෂයෙන්ම ශාක සෛලවල සහ දිලීර සෛලවල දැඩි ශක්තිමත් සෛල බිත්තිය නිර්මාණය වෙලා තියෙනවා. හරි. ශාක සෛලවල සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය සෙලියුලෝස්. අමතරව හෙමිසෙලියුලෝස්, පෙක්ටින් වගේ සංඝටකත් ඉන්නවා. ඒ වගේම දිලීර සෛලවල සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය නයිට්‍රජනීය පොලිසැකරයිඩයක් වන කයිටින්. හැබැයි කිසිම සත්ව සෛලයක සහ සමහර ප්‍රොටිස්ටා සෛලවල සෛල බිත්තියක් නිරූපණය වෙන්නේ දකින්න ලැබෙන්නේ නැහැ. තවමත් අපි අවසන් නෑ මේ අධ්‍යයනය. මේක ඊළඟ පියවරට අපි යනවා. කශිකා, ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය සහ නයිට්‍රජන් තිර කිරීම. කශිකා ගැන මොනවද කියන්න තියෙන්නේ? හරිම පැහැදිලි සංසන්දනයකටයි මම ඕගලන්ව දැන් එකතු කරගන්නේ. කශිකා ගැන මොනවද දරුවනේ දැනගන්න තියෙන්නේ? ප්‍රාග්නියෂ්ටික සෛලවල කශිකාවක සාමාන්‍ය විශ්කම්භය ගත්තොත් නැනෝමීටර් 20ක් පමණ වෙනවා. ශූන්‍යෂ්ටික සෛලයක කශිකාවක විශ්කම්භය ඔය නැනෝමීටර් 20 කියන අගයට පිටිපස්සට එක බිඳුවක් අපි එකතු කරගමු. එතකොට කීයද? නැනෝමීටර් 200යි. ඔන්න මතක තියාගන්න ක්‍රම. හරි? දැන් අපි ප්‍රාග්නියෂ්ටික කශිකා සලකමු. ඒ අයගේ සාමාන්‍ය විශ්කම්භය ගත්තොත් සාමාන්‍ය විශ්කම්භය සම්පූර්ණයෙන් ලියන්න ඕනේ මේ විශ්කම්භය. මේවට කෙටි යෙදුම් දාන්න එපා. සාමාන්‍ය විශ්කම්භය 20යි නැනෝමීටර් වේ. නැනෝමීටර් 20ක් පමණ වෙනවා.
එතකොට ශූන්‍යාෂ්ටිකයන්ගේ කොහොමද? තව බිඳුවක් එකතු කරන්න. සාමාන්‍ය විශ්කම්භය 200යි නැනෝමීටර් වේ. නැනෝමීටර් 200ක් පමණ වෙනවා. ඕක තමයි මුල්ම වෙනස. ඊළඟට ප්‍රාග්න්‍යෂ්ටික කශිකා හරිම සරලයි. මොකද ඒගොල්ලන්ගේ ශුද්‍ර නාලිකා වලින් නෙමෙයි මේ කශිකා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක අපිට කියන්න පුළුවන්. හරි? සරලයි. එහෙමනම් අනිත් පැත්තෙන් ලියන්න පුළුවන් සංකීර්ණයි. සරලයකට විරුද්ධයිනේ සංකීර්ණයි. ශුද්‍ර නාලිකා වලින් සකස් වී නැත. ශුද්‍ර නාලිකා වලින් සෑදී නැත. ශුද්‍ර නාලිකා වලින් සෑදී නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කශිකා ඔබට ඉදිරි පාඩමකදී මම මේ ගැන පැහැදිලි කරනවා විශේෂයෙන්ම ශුද්‍ර නාලිකා 9.2 රටාවට තමයි සකස් වෙලා තියෙන්නේ. මොකක්ද 9.2 රටාව? ඉදිරියේදී කතා කරමු අපි. හරි? එතකොට මෙතනින් මම ලියන්නම් ශුද්‍ර නාලිකා 9.2 රටාවට සංවිධානය වී ඇත. දරුවනේ ප්‍රාග්න්‍යෂ්ටික කශිකා එම සෛලයේ ප්ලාස්ම පටලයෙන් වට වෙන්නේ නැහැ. ප්ලාස්ම පටලයෙන් ආවරණය වෙන්නේ නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කශිකා ඒ සෛලයේ ප්ලාස්ම පටලයෙන්ුත් ආවරණය වෙනවා. ඒක තමයි ඊළඟ වෙනස. ප්ලාස්ම පටලයෙන් වට වී නැත. හැබැයි මේ පැත්තට එනකොට ප්ලාස්ම පටලයෙන් වට වී ඇත. කෙනෙක්ට වට වී ඇත කියන එක ආවරණය වී ඇත කියලාත් ලියන්න පුළුවන්. හරි? අවසානම කරුණ. මේ කරුණෙන්ම තමයි මම මේ ඊළඟ කාරණාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ප්ලාස්ම පටලයෙන් වට වෙලා නැත්තම් ඒක සෛලයේ ඇතුළේ ව්‍යුහයක් නෙමෙයි. ඒ නිසා කියන්න පුළුවන් ප්‍රාග්න්‍යෂ්ටික කශිකා බහිස්සෛලිකයි. සෛලෙන් බාහිරව පිහිටන්නේ. හරි? සෛලෙන් බාහිර කොටසක් බහිස්සෛලිකයි. හැබැයි ප්ලාස්ම පටලයෙන්ුත් වට වෙලා තියෙනවා නම් ඒක අන්තක්සෛලික ව්‍යුහයක්. සෛලයේ ඇතුළට අයිති ව්‍යුහයක් විදියටයි සලකන්නේ. එහෙනම් ප්‍රාග්න්‍යෂ්ටික කශිකා බහිස්සෛලිකයි, ශූන්‍යෂ්ටික කශිකා අන්තක්සෛලිකයි. බහිස්සෛලිකයි. මේ පැත්තට આવොත් අන්තක්සෛලිකයි. අන්තක්සෛලිකයි. ඔන්න දරුවනේ කශිකාවල සංසන්දනාත්මක පැහැදිලි කිරීමක්. එකපාරක් මතක් කරමු. ප්‍රාග්න්‍යෂ්ටික කශිකාවල සාමාන්‍ය විශ්කම්භය නැනෝමීටර් 20යි. ශූන්‍යෂ්ටික කශිකාවල සාමාන්‍ය විශ්කම්භය නැනෝමීටර් 200යි. ප්‍රාග්න්‍යෂ්ටික කශිකා සරලයි. ශූන්‍යෂ්ටික කශිකා සංකීර්ණයි. ප්‍රාග්න්‍යෂ්ටික කශිකාවල ශුද්‍ර නාලිකා සකස් වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ශූන්‍යෂ්ටික කශිකාවල ශුද්‍ර නාලිකා 9.2 රටාවට සංවිධානය වෙලා තියෙනවා. ප්‍රාග්න්‍යෂ්ටික කශිකා ප්ලාස්ම පටලයෙන් වට වෙන්නෙත් නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කශිකා ප්ලාස්ම පටලයෙන් පැහැදිලිව ආවරණය වෙලා තියෙනවා. ඒ නිසාම ප්‍රාග්න්‍යෂ්ටික කශිකා බහිස්සෛලික ව්‍යුහයන් වන අතරේ ශූන්‍යෂ්ටික කශිකා අන්තක්සෛලීය ව්‍යුහයන් ලෙස සලකනවා. හරිම ලේසි. වෙනස්කම් පහක් තියෙනවා. දෙපැත්තට මේ පහ තර්කානුකූලව පාඩම් කරගන්න, මතක තියාගන්න ඔබට දැන් හැකියාවක් තියෙනවා. දැන් මම දරුවනේ යොමු වෙන්නේ ශ්වසනයට. ප්‍රාග්න්‍යෂ්ටික සෛල ශ්වසනය කරන්නේ නැහැ කියලා කියනවනම් ඒක වැරදි. සමහර ප්‍රාග්න්‍යෂ්ටික සෛල ස්වායු ශ්වසනය කරනවා. ශ්වසනය කරලා ATP ශක්තිය නිපදවනවා. නමුත් ඔවුන්ට තියෙන ගැටලුව තමයි ප්‍රාග්න්‍යෂ්ටික සෛල වලට ශ්වසනය කරන්න ශ්වසනයේටම විශේෂයෙන් හැඩගැහිච්ච ව්‍යුහවන ද්විත්ව පටලමය මයිටොකොන්ඩ්‍රියා පිහිටන්නේ නැහැ.
මයිටොකොන්ඩ්‍රියා නැහැ. මොකද පටලමේ ඉන්ද්‍රියකා නැහැ කියලානේ අපි සැලකුවේ. ඒ නිසා මයිටොකොන්ඩ්‍රියා නැහැ. එතකොට කවුද මේ මයිටොකොන්ඩ්‍රියා වලින් කරන කාර්යභාරය ඒ වගකීම අරන් තියෙන්නේ? ඒ තමයි මේ ප්‍රාග්න්‍යෂ්ටික සමහර ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල ප්ලාස්ම පටලයෙන්ම ඇතිවන පටලමය කොටසක් තියෙනවා මීසසෝම කියලා. මීසසෝම වලදී තමයි මේ ස්වායු ශ්වසන ක්‍රියාවලි ශක්තිය නිපදවීමේ ක්‍රියාවලි සිද්ධ වෙන්නේ. එහෙමනම් ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල මීසසෝම තුල මීසසෝම තුලදී සිදුවේ මයිටොකොන්ඩ්‍රියා නැත. ඒකත් මම එකතු කරනවා. මයිටොකොන්ඩ්‍රියා නැත. මයිටොකොන්ඩ්‍රියා නැත. හැබැයි ශූන්‍යෂ්ටික සෛලවල ස්වායු ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා තුලදී. ඒක අපි ලියමු. මෙන්න මේ විදිහට ලියමු. ස්වායු ශ්වසන ක්‍රියාවලිය මයිටොකොන්ඩ්‍රියා තුල සිදුවේ. මයිටොකොන්ඩ්‍රියා තුල සිදුවේ. මයිටොකොන්ඩ්‍රියා තුල සිදුවේ. පැහැදිලිද? හරි. හැබැයි දරුවනේ මේ ස්වායු ශ්වසන ක්‍රියාවලිය අධ්‍යයන 3කින් සමන්විතයි. ඔබට ඉදිරි පාඩමකදී මම සාකච්ඡා කරනවා ග්ලයිකොලිසිය, පයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය, තුන්වෙනි පියවර ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. මේ පියවර තුනෙන් දෙවනි සහ තුන්වෙනි පියවරවල් වන සිට්‍රික් අම්ල චක්‍රය සහ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මේ ක්‍රියාවලි දෙකම සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ. හරි? ඊළඟට මම යොමු වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයට. දැන් ප්‍රභා සංශ්ලේෂණය සඳහා තියෙන ප්‍රධාන ව්‍යුහය හරිත ලව කියලා අපි හැමෝම දන්නවා. අපි හැමෝම දන්නවා මේ වැඩේට තියෙන්නේ හරිත ලවය කියලා. ඒ ශූන්‍යෂ්ටික සෛලවල විශේෂයෙන්ම ශූන්‍යෂ්ටික ශාක සෛලවල හරිත ඇල්ගී සෛලවල දකින්න ලැබෙන හරිත ලවය. හරිත ලව නැහැ කියලා ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ කිව්වොත් ඒක වැරදි. මොකද හරිත ලව නැති වුණත් ප්‍රභා සංශ්ලේෂී හැකියාව දරන ප්‍රාග්න්‍යෂ්ටික සෛල ඉන්නවා. එතකොට හරිත ලව නැත්තම් කවුද ඒ වගකීම බාරගෙන තියෙන්නේ? ඒ සඳහා පටලමය ව්‍යුහයන් ඉන්නවා. හරිත ලව නොමැති වුණාට ප්ලාස්ම පටලයෙන් නිර්මාණය වන ප්‍රභා සංශ්ලේෂී සූත්‍රිකා නැත්තම් ප්‍රභා සංශ්ලේෂී සූස්තර ලෙස හඳුන්වන පටලමය ව්‍යුහයන් දකින්න ලැබෙනවා. හැබැයි හරිත ලව නැහැ කියන එක අවධාරණය කරනවා. හරිත ලව නැත. හරිත ලව නැහැ. හැබැයි ශූන්‍යෂ්ටිකයන්ගේ හරිත ලව ඇත. දැන් දරුවනේ හරිත ලව නැහැ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල, හරිත ලව තියෙනවා ශූන්‍යෂ්ටික සෛලවල. ඒක මූලික වෙනස. ඒ වගේම මේ ගොනු ලෙස සකස් වී නැති පටලවල තමයි ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ගොනුවක් කියන්නේ සමූහයක්නේ. හරියට පිඟන් ගොඩක් එක උඩ තියලා වගේ, පීරිසි කට්ටලයක් එක උඩ තියලා වගේ, අන්න ඒකකට අපිට කියන්න පුළුවන් ගොනුවක් කියලා. ඒතකොට එහෙම ගොනු විදිහට සකස් වෙලා නැති පටල මත ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මම ඒකත් එකතු කරන්නම්. ගොනු ලෙස, ගොනුවක් කියන්නේ සමූහයක් කියන එක. ගොනු ලෙස සකස් වී නැති පටල මත මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ගොනු ලෙස සකස් වෙලා නැති පටල මත මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට කොහොමද ශූන්‍යෂ්ටිකයන්ගේ? ඔවුන්ට හරිත ලව තියෙනවා. ඒ හරිත ලවවල ගොනු ලෙස සකස් වෙලා තියෙන පටල තියෙනවා. අපි ඒවට තමයි කියන්නේ ග්‍රැනා නැත්තම් පංජර කණිකා කියලා. මේ වචන සියල්ලම ඊළඟ පාඩම් මාලාවේදී ඔබට ඉතාම සරලව ඒ වගේම ගැඹුරින් මම පැහැදිලි කරන්න සූදානම්. හරි? එතකොට ගොනු ලෙස සකස් වෙලා තියෙන ග්‍රැනාවල සහ ඒ ග්‍රැනා අතර පවතින අන්තර් සම්බන්ධිත සූස්තර කියලා හඳුන්වන පටල මත මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ගොනු ලෙස සකස් වී ඇති
සකස් වී ඇති ගොනු ලෙස සකස් වී ඇති ග්‍රැනා හා සූස්තර වැනි පටල මත මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඕක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. දරුවනේ ලොකු කාලයක් අරගෙන ඔබ සමග දොඩමළු වෙච්ච මේ වගුවේ අවසානයට තමයි මම ප්‍රවිෂ්ට වෙලා තියෙන්නේ. ඒ තමයි නයිට්‍රජන් තිර කිරීම. දැන් මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේක ගැන අපිට කතා කරන්න කොහොමද තියෙනවා මයික්‍රෝබයොලොජි. ශුද්‍ර ජීව විද්‍යාව කියන අපේ 9 වෙනි ඒකකයේදී. නමුත් මෙතනදී මම සරලව කියන්න. නයිට්‍රජන් තිර කිරීම කියලා දරුවනේ අදහස් කරන්නේ වායුගෝලයේ පවතින නයිට්‍රජන් N2 අණුවක් පසට ගෙනල්ලා පසේ ඒක ඇමෝනියා එහෙම නැත්නම් ඇමෝනියම් අයන බවට පත් කරන එක. ඇමෝනියා කියන්නේ වායුවක්. ඒ වායුව ජලය සමග ප්‍රතික්‍රියා කරාම ඇමෝනියම් අයන බවට පත් වෙනවා. එතකොට වායුගෝලීය N2 නයිට්‍රජන් පසේ ඇමෝනියා හෝ ඇමෝනියම් අයන බවට පරිවර්තනය කිරීම ඒකට තමයි කියන්නේ නයිට්‍රජන් තිර කිරීම කියලා. මේ තිර කරනවා කියන්නේ ගබඩා කරනවා කියන අදහස. එතකොට මේ වැඩේ කරන්න ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට පුළුවන්ද? ඔව් පැහැදිලිව. සමහර ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට මේ කාර්යය කරන්න පුළුවන්. විශේෂයෙන්ම සමහර බැක්ටීරියා වලට සමහර සයනොබැක්ටීරියා වලට. දැන් බැක්ටීරියාවන්ගෙන් විශේෂයෙන්ම මගේ මතකයට එනවා ක්ලොස්ට්‍රීඩියම් කියන කෙනා. ඒ වගේම ඇසඩොබැක්ටර් කියන කෙනා. ඒ දෙන්නම නයිට්‍රජන් තිර කරන්න පුළුවන් බැක්ටීරියා. ඒ වගේම රයිසෝබියම් කියන කෙනාටත් එයත් බැක්ටීරියාවෙක්. එයාටත් මේ නයිට්‍රජන් තිර කිරීම කරන්න පුළුවන්. සයනොබැක්ටීරියාවන්ගෙන් ඇනබීනා සහ නොස්ටොක් කියන සමාජිකයන් දෙදෙනාම අපේ විෂය නිර්දේශය තුල සඳහන් වෙනවා නයිට්‍රජන් තිර කළ හැකි සයනොබැක්ටීරියාවන් විදිහට. එතකොට ශූන්‍යෂ්ටිකයන්ට කොහොමද මේක? දරුවනේ ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට කරන්න පුළුවන් මේ වැඩේ කිසිදු ශූන්‍යෂ්ටිකයකට කරන්න බෑ. මේක ඇල්ගීලට කරන්න බෑ. මේක ඇමීබලට පැරමීසියම්ලට කරන්න බෑ. මේක ඊස්ට් වගේ කට්ටියට මේක හතු වගේ මේ දිලීර සමාජිකයන්ට මේක කරන්න බෑ. මේක කිසිදු ප්ලාන්ටේ සමාජිකයෙක්ට කරන්න බෑ. ඒ වගේම නයිට්‍රජන් තිර කිරීම මිනිසා ඇතුළු මේ මානව සෛල ඇතුළු කිසිදු සත්ව සෛලයකට මේ වැඩේ නම් කරන්න බෑ. ඒ නිසා මේක ප්‍රාග්න්‍යෂ්ටිකයන්ටම සුවිශේෂී වූ ක්‍රියාවලියක්. හරි. එහෙමනම් සමහර බැක්ටීරියා හා සමහර සයනොබැක්ටීරියා පමණක් සිදු කරයි. උදාහරණ කීපයක් නොලිව්වොත් ලොකු අඩුපාඩුවක් මෙතෙන්ට අපි කරන්නේ. ඒ නිසා මෙන්න උදාහරණ කීපයක්. හරි. ක්ලොස්ට්‍රීඩියම් ගණනාමයක් නිසා යටින් ඉරක් අඳින්න ඕනේ. හරි. ඊළඟට ඇසඩොබැක්ටර් මේ වගේ සමාජිකයෝ. දැන් උදාහරණයක් නොස්ටොක්. එයා සයනොබැක්ටීරියාවේ. නොස්ටොක්. ඔන්න උදාහරණ. හැබැයි දරුවනේ කිසිදු ශූන්‍යෂ්ටික සෛලයකට නයිට්‍රජන් තිර කරන්න බෑ. මම ඒකත් ලියනවා. කිසිදු සෛලයකට මේ සෛල ශූන්‍යෂ්ටික සෛල N2 ඒ කියන්නේ නයිට්‍රජන් තිර කළ නොහැක. කිසිම ශූන්‍යෂ්ටික සෛලයකට නයිට්‍රජන් තිර කරන්න බෑ. දැන් අපි මෙතන සාරාංශයට යමු. මේ වගුවේ අවසානයේට සාරාංශය අපි සාකච්ඡා කරමු. කශිකාවල වෙනස කොහොමද වෙන්නේ? ප්‍රාග්න්‍යෂ්ටික කශිකාවල සාමාන්‍ය විශ්කම්භය නැනෝමීටර් 20ක් වෙද්දී ශූන්‍යෂ්ටික කශිකාවල සාමාන්‍ය විශ්කම්භය නැනෝමීටර් 200යි. ප්‍රාග්න්‍යෂ්ටික කශිකා හරිම සරලයි. හැබැයි ශූන්‍යෂ්ටික කශිකා සංකීර්ණයි. ප්‍රාග්න්‍යෂ්ටික කශිකාවල ශුද්‍ර නාලිකා සැකැස්මක් නැහැ. ශුද්‍ර නාලිකා නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කශිකාවල ශුද්‍ර නාලිකා
9.2 ව්‍යුහයට සකස් වෙලා තියෙනවා. ප්‍රාග්න්‍යෂ්ටික කශිකාවල කශිකා ප්ලාස්ම පටලයකින් වට වෙලා නැහැ. නමුත් සූන්‍යෂ්ටික කශිකා ප්ලාස්ම පටලයකින් පැහැදිලිව ආවරණය වෙලා තියෙනවා. ප්‍රාග්න්‍යෂ්ටික කශිකා ඒ නිසාම පටලමය ආවරණයකින් වට වෙලා නැති නිසා බහිස්සෛලික ව්‍යුහයක් විදියට සලකද්දී සූන්‍යෂ්ටික කශිකා ප්ලාස්ම පටලයෙන් වට වෙලා තියෙන නිසාම ඒක අන්තක්සෛලීය ව්‍යුහයක් විදිහට සලකනවා. ඊළඟට අපි ආව ශ්වසනයට. බොහෝ දුරට ස්වායු ශ්වසන ප්‍රතික්‍රියාවන් මීසසෝම කියන ව්‍යුහ තුල පටලමේ ව්‍යුහ තුල තමයි සිද්ධ වෙන්නේ. මොකද ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට මයිටොකොන්ඩ්‍රියා නැති නිසා. නමුත් සූන්‍යෂ්ටික සෛලවල ස්වායු ශ්වසනයේ ප්‍රධාන වශයෙන්ම මයිටොකොන්ඩ්‍රියා තුල සිදු වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය ගත්තොත් ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට හරිතලව නැහැ. ගොනු ලෙස සකස් වී නැති පටලවල තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හැබැයි සූන්‍යෂ්ටිකයන්ගේ ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ එහෙම වුණාට සූන්‍යෂ්ටිකයන්ගේ පැහැදිලිව හරිතලව තියෙනවා. ගොනු ලෙස සකස් වෙලා තියෙන ග්‍රැනා සහ සූස්තර නැමැති පටලවල මේ ක්‍රියාවලිය පැහැදිලිවම සිද්ධ වෙනවා. නයිට්‍රජන් තිර කිරීම ගත්තොත් සමහර බැක්ටීරියාවන්ට සමහර සයනොබැක්ටීරියාවන්ට නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. බැක්ටීරියාවන් විදිහට ක්ලොස්ට්‍රීඩියම්, ඒ වගේම ඇසිඩොබැක්ටර්, ඒ වගේම රයිසෝබියම් වගේ බැක්ටීරියා සමාජිකයොත් සයනොබැක්ටීරියාවන් වන ඇනබීනා, නොස්ටොක් වැනි සමාජිකයන් මේ නයිට්‍රජන් තිර කිරීම ඉතාම පහසුවෙන් සිද්ධ කරනවා. නමුත් කිසිදු සූන්‍යෂ්ටික සෛලයකට නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් නැහැ. කිසිම සෛලයකට මේ හැකියාව නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව දකින්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් දරුවනේ දැන් අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි සූන්‍යෂ්ටික ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල වෙනස්කම් පිළිබඳව. අපි ඊළඟ පරිච්ඡේදය තුලින් අදහස් කරන්නේ ඔබට ප්ලාස්ම පටලය ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නයි. ඒ නිසා ප්ලාස්ම පටලය සමග අපි නැවත එක්වෙමු.